තෙරුවන් සරණයි හැමෝටම. තෙරුවන් සරණයි ගුරුතුමා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මාව එනෝනේ දවදට මේ විදිහට මේ සර්විස් එකට කතා කරන්න ගන්න. කියන්නකෝ ඇහෙනවද කියලා කතා කරන්න. ඔව් ගුරුතුමා. හොඳට ඇහෙනවද? ඔව් ගුරුතුමා. හරි හරි. එහෙනම් එල අපි මේ විදිහට ටික කරගෙන නම් දැන් වෙලාව ආරම්භ වෙලා තියෙන්නේ අපේ අලුත් පාඩමක් අපි පටන් අරගෙන ඉවරලා දැන් දවස් දෙකක් විතර කළා. ඒක අද උත්සාහ කරමු අවසන් කරන්න. මේ තාම පිරිස අඩුයි වගේ පේන්නේ නේද? හෙට ඕගොල්ලෝ දැන් හෙට පොය දවසනේ. පොයනේ හෙට පොඩ්ඩක් කතා කරන්න ඉතින් ඊළඟට දැන්. ඔව් ගුරුතුමා. හෙට පොය දවසේ ඉල්ල ක්ලාස් නෑ කියලා ඉවරලා කියනවා. ඒක නිසා ඉල්ල හෙට බණක් දහමක් අහගෙන ඉවරලා ඉන්න පුළුවන් ආගමික කටයුතු වල නිරත වෙලා. 40ක් විතර සම්බන්ධ වෙලා හෙට ඔන්ලයින් වැඩ නෑ. මම මැසේජ් එකක් දාන්නම්. ඇවිල්ලා මැසේජ් එකක් එවලා තියෙනවා. මම පාඩම අවසන් කරලා ඉල්ල දාන්නම්. හෙට ඔන්ලයින් ක්ලාස් නෑ. අනිද්දා ඉඳලා තියෙයි. ඊට පස්සේ ඉස්කෝලේ ඉතින් ආයෙ පටන් ගන්න දවස් ඊට පස්සේ ඉල්ල රයිට් මොනවා හරි දෙයක් තියෙනවා නම් අහන්න. ඒ අනිත් වෙලාවට එල්ල ඔෆ් කරලා තිබ්බොත් හොඳයි. සද්ද නැත්තම් එහෙම ඉතින් මයික් එක ඔන් කරලා තිබුණාට ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඉතින් ඕගොල්ලන්ට වැඩ නිසා ඉතින් ගෙදර කතා බහ නොකර ඉන්න බෑ. ඒ නිසා ඔෆ් කරලා තියන්න. කියලා මම කතා කරන්න පුළුවන්. බෙලා කියන නාට්‍යම්බේට කියන්නේ අකුතේ ඉඳලා බාරකේ. අයෝග්‍යත්වනායක ඔන් ඔෆ් කරන්නකො. හරි එහෙනම් එල පාඩම පටන් අරගෙන යන්න හැල පිරිස අඩුනාට කමක් නැහැ. දැන් ඔයගොල්ලෝ බලන නිසා මේ ඉන්න මම ෂෙයා කරනවා. චුට්ටක් ඉන්න ස්ලෝ ගන්න පොත අරගෙන ඉවරලා බෙල්ලගෙන ඉන්නකො. දැන් මේ වෙනකොට 10:02 කොටසේ 78 පිටුව තමයි අද කරන්න තියෙන්නේ. 78 පිටුව 78 පිටුව නේ. චුට්ටක් ඉන්න චුට්ටක් වෙලා යනවා. චූට්ට මතක් කරගෙන මම අනිද්දා කලින් දවසේ අපි මොනවද කිව්වේ කියලා. මෙතන තියෙන අපි ද්‍රව පීඩනය ගැන කතා කළේ. ද්‍රව පීඩනයදී ඇයිල වැදගත් කාරණා කීපයක් ඇයිල අපි තහවුරු කරගත්තා. සම මට්ටම් වලදී පීඩන සමානයි කියලා කිව්වා. ගැඹුර වැඩි වෙන විට පීඩනය වැඩි වෙනවා කියලා ඉවරලා සඳහන් කළා. ඒත් තමයි අපි සූත්‍රයක් ගොඩනගුවා. P = h/g කියලා කිව්වා. කියන්නේ ද්‍රව කඳේ උස, ද්‍රවයේ ඝනත්වය සහ ගුරුත්වාකර්ෂණය යන තුනේ ගුණිතය තමයි පීඩනය විදියට අපි හඳුන්වන්නේ. ඊට පස්සේ අපි අන්තිම දවස් සාකච්ඡා කරා ද්‍රව මගින් නැති කරන පීඩනයේ සම්ප්‍රේෂණය වෙනවා කියලා කිව්වා. එතකොට කුඩා බලයක් යදුවොත් එහෙම එක මේ වගේ සිරින්ජර් දෙකක් සම්බන්ධ කරලා තියෙනකොට කුඩා බලයක් යදුවහම කුඩා වර්ග බලයක් මත විශාල වර්ග බලයේ තියෙන විශාල බලයක්
ලබා ගන්න පුළුවන්. ඒ ඇසුරින් අපිට විවිධ කාර්යයන් ඉෂ්ට කර ගැනීම සඳහා ඒ මූලධර්මය භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ වායු පීඩනය ගැනත් කතා කළා. වායු පීඩනයක් ඇති වෙනවා වායුවක් සම්පීඩනයට ලක්වීම නිසා. ඒ වගේම වායු කඳටත් යම්කිසි බරක් තියෙනවා. ඒ බර නිසා පීඩනයක් ඇති වෙනවා. අපි වායුගෝලීය පීඩනයේ විදිහට හඳුන්වනවා. ප්‍රසදීය වායු පීඩන මානය මගින් නැහිලා අපිට ගණනය කරන්න පුළුවන් වායු පීඩනය, වායුගෝලීය පීඩනය. ඒතර වායුගෝලීය පීඩනයට ලැබෙන අගයත් ඇහිලා අපි සමාන කළා HROG වලට. ඊට පස්සේ නිර්ද්‍රව වායු පීඩන මානය මගිනුත් අපිට කිසි කරදරයක් නැතුව වායු පීඩනය මැනගන්න පුළුවන්. ඊට පස්සේ ওই ආකාරයට වායු පීඩනය එදිනදා කටයුතු සඳහා භාවිතයට ගන්නත් පුළුවන් කියලා සඳහන් කළා. ඒවා අපි පැහැදිලි කළා එක එක සිද්ධි අරගෙන ඉවරලා වායුගෝලීය පීඩනය එය සහ එවිදී අතුරු පීඩන වෙනස ඇසුරින් තමයි මේ කාර්යයන් කරගන්න කියලා කිව්වා. ඒතර ඕගොල්ලන්ටත් මේ වගේ සංසිද්ධියක් දැක්කොත් එහෙම පැහැදිලි කිරීමේ හැකියාව දැන් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට වායු පීඩනය ඇසුරින් නැගලා වායුගෝලීය පීඩනයට වඩා අඩුද වැඩිද ඒ වගේ තත්ත්වයක් සංසන්දනය කරලා මේක කියන්න පුළුවන්. මම හිතන්නේ අත්දැක බලන්නත් දැන් උත්සාහ කරන්න නැති අර වීදුරුවකට කඩදාසියක් තියලා ජල කඳක් රඳවා ගන්න පුළුවන් එක වගේම ඔයගලන්ට පුළුවන් අර සයිෆන ක්‍රමය භාවිතා කරලා මේ ආකාරයට එක ටැංකියක තියෙන ජලය තවත් ටැංකියකට නැත්තම් එතනින් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට අපි සයිෆන ක්‍රමය කියලා කිව්වා. ඒකෙදි සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කිරීමේ හැකියාව තමයි වැදගත් වෙන්නේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ උඩුකුරු තෙරපුම පිළිබඳව. උඩුකුරු තෙරපුම. ඒක ඔන්න හොඳින් අවබෝධ කරගන්න ඕනි කොටසක්. අපි මේ පාඩම් ටික මෙහෙම කරගෙන යනකොට බොහොම වැදගත්ම කොටසක් තමයි උඩුකුරු තෙරපුමේ අර්ථය. මේ අර්ථය අපි කතා කරනවා මේ සම්බන්ධ මූල ධර්මයක් තියෙනවා. ඒ මූල ධර්මය ගැන ඉදිරියේ මේ පාඩමේ සාකච්ඡා කරනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කොටස. පොඩි දෙයයි තියෙන්නේ. හැබැයි හරියට තේරුම් ගත්තට නැත්නම් එහෙම ටික පාඩමක් සමහරුන්ට එපා වෙන්න පුළුවන්, සමහරට තේරෙන්නේ නැහැ වගේ දැනෙන්න පුළුවන්. එහෙම දෙයක් නෑ මේක. හරි ලේසියි. මෙහෙමයි කියන්නේ. දැන් අපි ජලය තියෙනවානේ. ජලයට යම්කිසි වස්තුවක් දැම්මම සමහර ඒවා මත පා වෙනවා. ජලය මත පා වෙනවා. දැන් රිජිෆෝම් කැලක් එහෙම දැම්මොත් එහෙම ජලය මත පා වෙනවා. ඒතකොට සමහර ද්‍රව්‍ය තියෙනවා දැන් ලී කුට්ටියක් වගේ එකක් දැම්මොත් ලී කැබල්ලක් එහෙම දැම්මොත් එහෙම ජලය මත ටිකක් ගිලිලා පා වෙනවා. ලී කුට්ටියක් කියලා හිතන්න. පා වෙන්න අර රිජිෆෝම් කැල වගේ මතු පිට පා වෙන්නේ චුට්ටක් ගිලිලා ඉවරලා පා වෙනවා. තව සමහර ඒවා ගල් ගැටයක් දැම්මොත් එහෙම එල්ල ඒ ජලයටම එල්ල මොකද වෙන්නේ? ඒක යටට පතුලට ගිලිලාම යනවා. පතුලට ගිලෙනවා. හරිද? එතකොට දැන් මේ ඒක වස්තුන් තුනක් අපි සැලකුවොත් එහෙමයි ඔන්න ඔය ආකාරයේ නිරීක්ෂණ අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් අපි නිරීක්ෂණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ලිඳෙන් වතුර ඇදලා තියෙන නම් අඩු ඇති. ලිඳකින් වතුර අපි පනිට්ටුවකින් බාල්දියකින් අදිනකොට මේ කම්බයක් දාලා තියෙන්නේ බොලොක්කයක් තියෙනවා එල කප්පියක් සම්බන්ධ කරලා තියෙනවා ඊට පස්සේ අතරින් නෙල අනුවේ අවලි වරලා ඊට පස්සේ ලිඳට දානවා ආවිල බාල්දිය ලණුවේ සම්බන්ධලා තියෙන අපි එතනින් සම්බන්ධය තියෙනවනේ අපේ ඊට පස්සේ අපි ඕක තවත් කම්බේ ලිහිල් කළාට පස්සේ ඕක පහලට යනවා පනිට්ටුව නැත්තම් බාල්දිය අපි අදිනකොට අපි වතුර අදිනවනේ ඒ අදිනකොට එහෙලා අපිට පහසුයි ඒ වතුර තුලදී ඒ වතුර අදින්න කියන කඹේ මගින් බලය යොදන්න හරි පහසුවක් දැනෙනවා වතුර ඇතුලේ බාල්දිය තියෙනකොට ඊට පස්සේ ඕක අතට ගොඩක් දැනෙන්නේ ඊට පස්සේ මොකද්ද ඒක වතුරෙන් එළියට ආවට පස්සේ තමයි හරි අපහසුවක් දැනෙනවා ඒ කියන්නේ ජලයේ තුලදී ඇවිල්ලා අපිට පහසුවක් තියෙනවා නම් එහෙලා යම්කිසි යටින් මොකක් හරි බලයක් ඉදිලා තියෙන නිසා තමයි පහසුව දැනෙන්නේ නැත්තේ කියලා ඉවරලා හිතෙනවා අපිට. එහෙනම් ඕක තමයි අපි උඩුකුරු තෙරපුම විදිහට හඳුන්වන්නේ. එහෙනම් යටින් බලයක් යෙදීම නිසා තමයි මේ පහසුව සැලසීලා තියෙන්නේ. ඕක දැන් අපිට තහවුරු කිරීම සඳහා පොඩි පරීක්ෂණයක් තියෙනවා බොහොම සරල එකක්. අපි මේකද කරන්නේ දුනු තරාදියක් ගන්නවා ලී කුට්ටියක් ගන්නවා. ලී කුට්ටියක් දුනු තරාදියක එල්ලලා තියෙනවා. එතකොට මෙතන පාඨාංකයක් කියනවා කියලා කියන අපිට මේකේ පාඨාංකය කියනවා නම් මේකේ බර තමයි අපිට ලැබෙන්නේ. හරිද? ස්කන්ධය ඇසුරින් එහෙලා මේකේ බර කොච්චරද කියලා ලැබෙනවා. ස්කන්ධය සහ ගුරුත්වාකර්ෂණයේ ගුණිතයෙන් ලැබෙන්නේ.
එතකොට මේකේ බර අපි කියමුකෝ නිව්ටන් 10යි කියලා. නිව්ටන් 10ක බරක් ලැබෙනවා මේක බර විදියට. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක ජල බීකරයක් අරගෙන ජල බීකරයේ තුල ගිල්ලනවා. ජල බීකරයක් තුල ගිල්ලනවා. ඊට පෙර අපිට ඕනනම් කරන්න පුළුවන් දැන් මේක නිකන් හිතලා බලන්නකො මේ ජල බීකරය තුල ගිල්ලොන්න පෙර නිව්ටන් තරාදියක මේ වස්තුව එල්ලලා තියෙනකොට යම්කිසි බරක් තියෙනවා අපි තව පොඩ්ඩක් පහළට ඇද්දොත් එහෙම හිතන්න මම පොඩ්ඩක් පෙන්නන්න මේ සරල සිද්ධියක් ඇවිල්ලා මේ පැහැදිලි කරන්නේ තව පොඩ්ඩක් මෙහෙට පහළට ඇද්දොත් එහෙම විනාඩියක් හරිද පහළට ඇද්දොත් එහෙම මේකේ පාඨාංකය වැඩි වෙනවා කියලා ඔයගලන්ට දැන් පැහැදිලි වෙනවා ඊට එහෙම නැතුව අපි මොකද කරන්නේ ඉහළට බලයක් යදුවොත් ඉහළට බලයක් මේකට යදුවොත් එහෙම අපි ඉහළට පහලින් ඉහළට තල්ලු කරොත් එහෙම මේක පාඨාංකය අඩු වෙනවා පාඨාංකය අඩු වෙනවා එහෙනම් පාඨාංකය අඩු වැඩි කරන්න පුළුවන් මේ වස්තුවට පහළට බලයක් යොදලා වැඩි කරන්න පුළුවන් ඉහළට බලයක් යදුවොත් එහෙම පාඨාංකය අඩු වෙනවා හරිද එතකොට දැන් අපි මේක ජල බීකරයක ගිල්ලුවොත් එහෙම අපිට දැනෙනවා නෙවෙයි අපිට පේන්න තියෙනවා මේ පාඨාංකය අඩු වෙනවා. ඉස්සරනේ අපි කියමුකෝ නිව්ටන් 10ක් කියලා. උදාහරණයක් වශයෙන් මේ නිව්ටන් 10ක් කිව්වනම් දැන් පාඨාංකය නිව්ටන් 8ක් වෙලා තියෙන්න පුළුවන්. අපි මේ වගේ ක්‍රියාකාරකම් අපි ඉස්කෝලේ හිටියනම් ලැබ් එකේ මේව කරනවා. දැන් ඉතින් මේ මම කියන වචන ඇසුරින් නැල්ල මේක තේරුම් ගන්න ඕනේ. එතකොට පාඨාංකය අඩු වෙනවා. කියලා ඉවරලා අපිට පේනවා. විතර මෙතර නිව්ටන් 10ක් වුණා නම් දැන් නිව්ටන් 8ක් වෙනවා. මම උදාහරණ වශයෙන් මේ කියන්නේ නිව්ටන් 8ක් වෙනවා. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා නිරීක්ෂණ අනුව දන්නවා පාඨාංකය අඩු වුණා නම් යටි පහලින් ඉහළට බලයක් යොදලා තියෙනවා කියලා ඉවරලා. හරිද? ජල බීකරේ ගිල්ලන්නේ පෙර අපි ඉහළට මෙතනින් බලයක් යදුවාමනේ මෙතන පාඨාංකය අඩු උනේ. එහෙනම් මෙතන පාඨාංකය අඩු වුණා නම් අනිවාර්යයෙන් පහළ සිට මේ ජලය මගින් යම්කිසි බලයක් ඉහළට යොදලා තියෙනවා මේ වස්තුව මත ක්‍රියා කරලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි හඳුන්වන්නේ උඩුකුරු තෙරපම විදියට. එහෙනම් උඩුකුරු තෙරපම කියලා කියන්නේ ඒකයි. යම්කිසි වස්තුවක් තරලයක් තුල තරලය කියලා කිව්වේ ඒක මෙතන ජලය විතරක් නෙමෙයි ඕනම ද්‍රවයක් අපිට මෙතනදි ගන්න පුළුවන් ඈ. වායුවක් තරලයක් විදිහට තමයි සාමාන්‍ය සලකන්නේ. ඉතින් දුරදි ගන්න ඕනේ. අපි තරලයක් තුල වස්තුවක් ගිල්ලලා තියෙනකොට ඒ වස්තුව මත තරලය මගින් ඉහළට ක්‍රියා කරන බලයක්. එන්නේ බලය තමයි අපි උඩුකුරු තෙරපුම් බලය විදියට හඳුන්වන්නේ. ඒක අපි කියන්නේ උඩුකුරු තෙරපුම කියලා. මෙන්න මේක බලයක්. බලයක් නම් එහෙල මේක නිව්ටන් වලින් තමයි ප්‍රකාශ කරන්නේ. දැන් බොහොම සරල දෙයක් මේ කිව්වේ. වස්තුවක් තරලයක ගිල්ලුවට පස්සේ ඒ තරලය මගින් ඉහළට ක්‍රියා කරන උඩුකුරුව බලයක්. ඒක තමයි උඩුකුරු තෙරපුම විදියට හඳුන්වන්නේ. අර්ථ දැක්කේ මම ආයෙ කියනවා ද්‍රවයක ගිල්වා ඇති වස්තුවක් මත ද්‍රවය මගින් ඉහළට ක්‍රියා කරන බලය උඩුකුරු තෙරපම ලෙස හැඳින්වෙනවා. හරිද? ඔක තේරුණාද කියන්නකො? පැහැදිලිද? ඔව් ගුරුතුමා. දැන් හරි. හොඳයි කියලා කිව්වට දැන් සමහරව වෙන වැඩ කරනවා ඉන්න පුළුවන් ෆෝන් වලින්. එහෙනම් මේ හොඳට මතක තියාගන්න ෆෝන් වැඩ බොහොම පරිස්සමින් කරන්න ඕනි කියන එක අපිටත් මටත් හොඳට පැහැදිලි වුණා. ඊයේ අර දොරමණ්ඩල වැඩසටහනක් තිබ්බා මේ ITN එකේ. ඒක බැලුවා මොකද ගුරුවරු විදියටත් වැදගත් වෙනවා ඊට පස්සේ බොහොම දෙමව්පිය විදියටත් ඇහිලා බොහොම දැනුවත් වීම වැදගත් වෙනවා ළමයි විදියටත් දැනුවත් වීම අනිවාර්යෙන් කරන්න ඕනේ මේ කාලේ හැටියට කියන කාරණේ ගොඩක් තාවුරුනා ඔයගොල්ලෝ පුළුවන් නම් එල්ල බලන්න දැන් ඔක නැවත කාශය සෙන්සුරාදත් යන්න පුළුවන් එහෙම නැත්නම් YouTube එකත් ඇති ITN එක ඒතර ඒ සම්බන්ධව තියෙන නීති රීති සම්බන්ධ දැන් සමහරලාට අපි මොනවාර වර්ධකට අවුනාට පස්සේ ඕනම මේ වර්ධාවක් විතරක් නෙමෙයි නීතිය දන්නේ කියන එක අපිට ගැලවෙන්න මාර්ගයක් නෙවෙයි. හරිද? එතකොට නීතියදී සලකන්නේ හැල සාමාන්‍යයෙන් හැල අපි නීතිය දන්න හැටියට තමයි සලකන්නේ. ඒක නිසා ඒ දැනුවත් වීම වැදගත් වෙනවා. දැන් අපි මේවා පාවිච්චි කළා වුණාට ඇහිලා මේවායින් සිදු වන මොනවාර දෙයකට අහු වුණොත් එහෙම ලොකු බලපෑම ජීවිතේටම වෙන්න පුළුවන් කියන කාරණය හොඳට අවබෝධ කරගෙන තියාගන්න. ඒක නිසා ඔයගොල්ලෝ group හදාගෙන යන්න පුළුවන්. නැත්නම් ඔය TikTok කරලා ඉවරලා නනම්මනම් වැඩ තියෙනවනේ. ඒවා බොහොම පරිස්සමෙන් කරන්න ඕන කියන කාරණේ හොඳට දැනුවත් වීමක් තියෙනවා. ඒකට හැම දෙයකම MC නීතිමය රාමුවක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ.
හරිද? ඒවා නිසා ඒ ගැන හොඳට නීතිය පිළිබඳව ඉගෙන ගන්න. ඉගෙන ගන්න නෙමෙයි දැන ගන්න ඕන. ඉස්කෝලේ මේවා ඉගෙනන්නේ නැහැ ඉතින්. හරිද? විෂය නිර්දේශ වල නෑ. ඒත් එහෙල වෙන වෙන මාර්ග වලින් හරි ඔයගොල්ලෝ දැනුවත් වීම ලබාගෙන තියෙන්න ඕනේ විශේෂයෙන් දෙමව්පියෝ ඔයාලා. හරිද? එතකොට ඒක නිසා ඒවා පොඩ්ඩක් බලලා ඉවරලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මං කිව්වේ දැන් ගොඩක් අය දැන් මෙතන හිටියට වෙන වෙන වැඩ වෙන්නත් පුළුවන්. මේ කියන හැටියට. ඔයගොල්ලන් අපිට පේන්නෙත් නැහනේ. දැන් අපි වීඩියෝ ඔන් කරලා නෙමෙයි තියෙන්නේ. ඒක නිසා එනවා මේවට සම්බන්ධ වෙලාම ඉන්න ඕනේ. එළවේ පැය දෙක පොඩි වෙලාවනේ පැය 2යි 3යි නේ ඉස්කෝලේ වැඩසටහන් තියෙන්නේ. අනිත් ඔයගොල්ලෝ වාසනාවන්තයි එක පැත්තකින් ඇවිල්ලා මේ විදිහට අපේ පාසලේ අඛණ්ඩව මේ ආකාරයට ඇවිල්ලා ක්‍රියාත්මක වෙගෙන යනවා. දැන් ඕන වෙලාවක විභාගෙ තිබුණත් ඇවිල්ලා බය වෙන දෙයක් නෑ. දැන් අපිට පාඩම් කීපයක් තියෙනවා තමයි. ඉතින් නියමිත කාලේ අවසන් කරන්නේ. මේ කරන්න ඕනේ වැඩ ටික කාණ්ඩ පිළිවෙලට අපි කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක සන්තෝෂ වෙන්න ඕනේ. ඒ අවතරත් වෙන වෙන වැඩ කරනවා කියලා කියන්නේ ඒක හිතලා බලන්න ඕනේ. ඉතින් එතකොට තමන් සමහරුන්ට හිතනවා ඇති වෙන ක්‍රම වලින් ඉගෙන ගන්නත් පුළුවන් නේද? ඒත් එහෙම කෙරෙන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. ඒතර ඒක නිසා මේ ඉස්කෝලේ වැඩවලට ඕනම විෂයකදී ඇවිල්ලා හරියට සහභාගී වෙලා ඒ වාසිය ලබා ගන්න. නැත්තම් ඊට පස්සේ දැන් ඉස්කෝලේ ගියාට පස්සේ මේවා ආයෙ කරන්නේ නැහැ නේ අපි. මෙතන ඉඳලා ඉදිරියට තියෙන පාඩම් ටික තමයි කරගෙන යන්නේ. එතකොට කාලේ මදි. දැන් එතකොට දැන් මේ ඔන්ලයින් තියෙනකොට නම් එළ පොදුවේ හැමෝටම එක සැරයකට උගන්වන්න පුළුවන්. එතකොට අරම උනාට පස්සේ එළ දැන් කාණ්ඩ ගෙන්නුවොත් එහෙම එතකොට ලොකු ගැටලුවක් වෙනවා. එතකොට අපිට කාලේ මදි වෙනවා. හරිද? ඒක නිසා මේ පිළිවෙලකට මේ වැඩ ටික කරගන්න ඕනේ මේ දවස් ටිකෙත්. හරි. හොඳයි. එහෙනම් මං ගැටලු තියෙනවා නම් ඒ වෙලෙම අහන්න. හරිද? ඔන්න බොහොම සරල. හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ පෙළ පොත පොඩ්ඩක් දැක්කොත් මේ කියවුවොත් එහෙම ටිකක් සංකීර්ණ ස්වභාවයක් පේනවා. ඒකේ ක්‍රියාකාරකම් එහෙම ටිකක් පැටලුම් සාගත ස්වභාවයක් තියෙනවා. නිකන් කියවලා තේරුම් ගන්න ටිකක් අමාරු ස්වභාවයක්. මම ඔක්කොම සංක්ෂිප්ත කරලා ඉවරලා මේ පොඩි සටහනකට අරගෙන තියෙන්නේ මේකේ. හරිද? ඒක නිසා ඒ ටියුට් එක අනිවාර්යෙන් තමයි ළඟ තියෙන්න ඕන. දැන් බලන්න දැන් ආයෙ කියනවා ඒ කියපු දේ ඉස්සෙල්ලා කිව්වා ඒ අවස්ථාවේ මේ ඒ කියන අවස්ථාවේ දුරුතරාදිය පාඨාංකයට වඩා B අවස්ථාවේ පාඨාංකය අඩු වෙලා තියෙනවා. එනම් ජලය තුලදී ලී කුට්ටිය මත ඉහළට බලයක් ක්‍රියා කරලා තියෙනවා. ඔන්න ඔක අපි හඳුනන උඩුකුරු තෙරපුම කියලා. ඔන්න අපි ඒ තුලින් සූත්‍රයකුත් ඕනනම් ගත්ත හැකි. පොතේ නෑ මේක සූත්‍රයක් විදිහට අරගෙන. ඒ වුණාට වැදගත් වෙනවා එක උඩුකුරු තෙරපුම සමානව සත්‍ය බර ඔය බර සහ ස්කන්ධයේ භාවිත වෙන අවස්ථාන් පිළිබඳව දැනුවත් වෙලා තියෙන්න ඕනේ. මෙතනදී අපි ගන්නේ බර කියන එක. බර ඒ කියන්නේ ස්කන්ධය මත අර ගුරුත්වාකර්ෂණ බලය මගිනුත් යෙදෙන බලය ගුණිතය තමයි මෙතන අරගෙන තියෙන්නේ. mg කියන එක. එහෙනම් මෙතන ලැබෙනවනේ අපිට නිව්ටන් තුලාවේ පාඨාංකයේ විදිහට ලැබෙන්නේ නිව්ටන් වලින් ලැබෙනවා කියලා කියන්නේ බලයක්නේ. එහෙනම් සත්‍ය බර කියලා කියන්නේ මේක ජලයට දැම්මට පස්සේ ලැබෙන්නේ සත්‍ය බර නෙවෙයිනේ. මේක වාතයේදී බර තමයි අපි සත්‍ය බර විදිහට සලකන්නේ. එහෙනම් සත්‍ය බරින් අඩු කරාම මේ ජලයට දැම්මට පස්සේ නැත්තම් තරලයේ ගිල්ලුවට පස්සේ අපිට පස්සේ පෙන්නන පාඨාංකය තමයි අපි දෘශ්‍ය බර කියලා කියන්නේ. තරලය තුල ගිල්ලුවට පස්සේ ඒක තමයි අපි දෘශ්‍ය බර කියලා කියන්නේ. එහෙනම් සත්‍ය බරින් දෘශ්‍ය බර අඩු කරාට පස්සේ ඔන්න ඒ වෙනස තමයි අපි හඳුනන උඩුකුරු තෙරපුමට ලැබෙන අගේ ඒක ලබා ගත්තා. එහෙනම් උඩුකුරු තෙරපුම සමානයි සත්‍ය බර අඩු කිරීම දෘශ්‍ය බර. ඔක මතක තියෙන්න ඕන. ක්‍රියාකාරකමක් තියෙනවා. මෙතන මොකක්ද බලමු ක්‍රියාකාරකමදී කරන්න යන්නේ වස්තුවක් ජල ද්‍රවයක ගිල්ලෝවිට ඇති වුණු උඩුකුරු තෙරපුම කොච්චරද කියලා ගණනය කරනවා අපි. ගණනය කරනවා. මේක අපි ක්‍රියාකාරකම විතර ඉස්කෝලේදී නම් කරනවා. අපි මෙතෙන්දී එහෙම කරන්න බැරි නිසා අපි සාමාන්‍ය පාඨාංක කීපයක් දාලා ඉවරලා පරීක්ෂා කරලා බලමු අපි. ක්‍රමය මෙතන දක්වනවා ඝනකාකාර ලී කුට්ටියක් ගෙන එහි පරිමාවෙන් හරි අඩක් දක්වනසේ සලකුණු කරන්න. ලී කුට්ටියක් ගන්නවා. ඝනකාකාර ලී කුට්ටිය. ලී කුට්ටිය අපි සලකුණක් යොදනවා කියලා මාක පෙන්නන හැකි මේ ආකාරයට පොඩි සලකුණක් යොදනවා. හරි අඩක් වන විදියට. ඊට පස්සේ දුණු තරාදියකින් එල්ලලි ඉවරලා මෙතන දුණු තරාදියකින් එල්ලලා වාතයේදී බර කිරා ගන්නවා. එතකොට සත්‍ය බර නෙවෙයි ලැබෙන්නේ. මේක බර කිරා ගත්තාම කොච්චරද කියලා පාඨාංකයක් ලැබෙනවා. ඒක තමයි සත්‍ය බර වෙන්නේ. ඊට පස්සේ රූපේ දැක්කන පරිදි එක් එක් අවස්ථාවලදී පාඨාංක ලබාගෙන වග්ගත කරනවා. ඔන්න
තව අවස්ථා කීපයකදී ඊට පස්සේ ලබා ගන්නවා පාඩම් කීපයක්. බලමු ආයේ අවස්ථාව ටික මොකක්ද කියලා. මේ පෙළපොතේ රූප සටහන මම අරගෙන තියෙන්නේ. දැන් මේ බලන්න A B C D කියන අවස්ථා හතරකදී මේකේ පාඨාංකය කියව ගන්න එක තමයි කරන්නේ. නිව්ටන් තුලා. මේ නිව්ටන් තුලා උඩ තියෙන රතු පාටින් දැක්කේ. දැන් බලන්න පළවෙනි අවස්ථාව ගන්නකො. ඒ අවස්ථාවේදී පාඨාංකයේ විදිහට කියන්නේ ජලයේ ගෑවෙන්න ඔන්න වෙන්න තියෙන අවස්ථාවක් ඈ. ජලයේ ගෑවිලා නැති අවස්ථාවේදී මේක ඇත්තටම දැන් ඉස්සෙල්ලා ඒතකොට ගුණා සත්‍යපර නේද? සත්‍යපර තමයි විතර ලැබෙන්නේ මේ අවස්ථාවේදී. මුලින්ම වාතයේදී වර ගිරා ගත්තා. හරිද? එහෙනම් ඒ අවස්ථාවේදී ලැබෙන්නේ පාඨාංකය මොකද්ද? අපි දැන් බලන්නකො. ඒ අවස්ථාවේ මෙතන තියෙන්නේ වස්තුවේ සත්‍යපර කීයද? මම උදාහරණ වශයෙන් දාගන්නවා මෙතන ඔයගලන්ට අර හරියම අගේ ගන්න බෑ. මේක පැහැදිලි කිරීම සඳහා මම නිව්ටන් 10 කියන අගේ ටික රවුම් අගයක් නිසා පැහැදිලිනේ. ඒක නිසා මම කියනවා වස්තුවේ සත්‍යපර කීයද 10යි කියලා නිව්ටන්. නිව්ටන් 10. ඔව්. උරුදු අපි ඔක ලියා ගන්න ඕනේ. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා ලියා ගන්න මේක. අපි බලමු මේ ඉස්කෝලේදී අපිට වෙලා තිබුණොත් එහෙම කරනකොට අපිට පෑනල් ලියාගෙන ඉවරලා හරි පාඨාංග අසුරින් කරන්න පුළුවන්ද කියලා බලමු වෙලා තිබුණොත් එහෙම. එහෙම නැත්නම් දැන් පෑසලෙන් ලියා ගන්න. අරගෙන මම මේ කියන අගයන් ටික. ඒතකොට සැසඳීම සඳහා මේක වැදගත් වෙනවා. ඔන්න සත්‍යබර නිව්ටන් 10යි. ඔන්න ඒ අවස්ථාවේදී ඒ කියන අවස්ථාවේදී වස්තුවේ දෘශ්‍යබර වෙන්නේ කීයද? ඒ අවස්ථාවේදී දැන් මුල පාඨකයක් ගත්තා. ඔව් දැන් මෙතන මේ අවස්ථාවේ දැන් පේන්න තියෙන අගයක් කීයද? 10ම නේද? ඔන්න 10යි. 10යි නිව්ටන්. හරි 10යි නිව්ටන්. දැන් එතකොට සත්‍යබරක් දන්නවා දෘශ්‍යබරක් දන්නවා. සත්‍යබරෙන් දෘශ්‍යබර අඩු කරාට පස්සේ සත්‍යබර කීයද 10න් දෘශ්‍යබර අඩු කරාම කීයද අගේ? 0යි. 10න් 10 බිඳුවයි. බිඳුවයි. එහෙනම් උඩුකර තොරපම කීයද? බිඳුවයි. සත්‍යපරේ දෘශ්‍යපර අඩු කරාම සූත්‍රයක් ඉස්සෙල්ලා කිව්වේ උඩුකර තොරපම සමානයි සත්‍යපරේ අඩු කිරීම දෘශ්‍යපර කියලා. එහෙනම් උඩුකර තොරපමත් බිඳුවයි. දැන් මේ අවස්ථාවේ දැන් මොකද්ද මෙතන කරලා තියෙන තව දෙයක් තියෙනවා ඈ. මේ රූප සටහනේ පේන්න තියෙනවනේ. තව පොඩ්ඩක් ගෙල්ලුවොත් එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් වතුර ඉවත් වෙනවනේ. මේ වැඩිපුර ජලය ටික මෙතනින් ඉවත් වෙනවා. ඒක ඉවත් වෙන ටික වැටෙන්න තව පොඩි බීකරයක් තියලා තියෙනවා පේනවනේ. පේනවද? ඔව් පේනවා. එම ඉවත් වෙනවා කියලා. දැන් මේකෙදි දැන් අපි හිතන්නකො දැන් මෙතෙන්දී අර ඉවත් වෙන ජලය ටික එකතු කර ගැනීම සඳහා පොඩි නාලාකාර කොටසක් සහිත භාජනයන්නේ මේකේ තියෙන්නේ. මෙන්න මේ බඳුනට නමක් කියනවා අපි යුරේකා බඳුන කියලා. මේක නම් කරගෙන ඊතලයක් ගහලා යුරේකා බඳුන. යුරේකා. විභාගයේදී මේවා වැදගත් රූප සටහන් එහෙම නම් කරන්න එනකොට අහනවා. නම් කරන්න කියන්නේ මේ බඳුන මොකක්ද කියලා අහනවා. යුරේකා බඳුන. මේ බඳුන. ඒක අපිට අඳුරගත්ත එක පොඩි නාලාකාර කොටසකින් මේ සම්බන්ධ කරලා තියෙනවා. දැන් මෙතෙන්දී එහෙනම් එහෙල මේ ගිල් වෙනකොට අර තරලේ ටික එකතු කරගන්න තමයි මේ බඳුන තියෙන්නේ. ඒ නාලාකාර කොටස ඉහළින්ම දාලා නැහැ. හරිද? එතකොට යොදලා තියෙන ටිකක් පහළට වෙන්න. නැත්තම් ඉහළින්ම දැම්මොත් එහෙම වතුර නිකම් අනිත් පැතිරුණෙත් ඇහිලි ඉවත් වෙනවනේ. හරිද? යුරේකා බඳුන කියලා කියනවා. දැන් මේ අවස්ථාවේදී විස්ථාපන වෙනවා. විස්ථාපන වෙනවා කියලා කියන්නේ මෙතන ඉවත් වෙනවා කියන එක. අර විස්ථාපන කියන අපිට පාඩමක් තියුනේ සරල රේඛීය චලති පාඩමේ විස්ථාපනය නෙවෙයි මේක. මේතන විස්ථාපන වෙනවා කියලා කියන්නේ ඉවත් වෙනවා. ඉවත් වෙනවා. මෙතන ජලයේ ඉවත් වීමක් සිද්ධ වෙනවද මේ අවස්ථාවේදී? අපි සලකන්නේ මේ අවස්ථාවේ. ඒ අවස්ථාවේදී ජලයේ ඉවත් වෙනවද? ගිල්ුවේ නැහනේ. ඉල්ලුවේ නැතිනම් නෑ. ජලය ඉවත් වෙන්නේ නැන විස්ථාපිත ජල පරිමාවේ අපි බර ගන්න බෑනේ ඉවත් වෙන්නේ නැති විස්ථාපිත ජල පරිමාවේ බරත් බිඳුවයි. හරිද? එහෙනම් පළවෙනි අවස්ථාව තේරුණාද? ඔව් ගුරුතුමා. හොඳයි. රයිට්. අප බලමු. රයිට්. ඊට පස්සේ ඊළඟ අවස්ථාවට යන්කෝ. මම හොඳින් තේරුම් ගන්න ඕනේ මේක. මම නිව්ටන් කියලා මෙතන දාන්නේ පැටලෙන නිසා. දෙවෙනි අවස්ථාව ගන්න. දෙවෙනි අවස්ථාව. B අවස්ථාව. තව ටිකක් ගිල්ලනවා. අර ඉස්සෙල්ලා අපි ඝනකාකාර ලී කුට්ටියේ
ඝනකාකාරනේ කිව්වේ. මේ ඝනකාකාරය නේද මේක? ලී කුට්ටිය. හැඩෙච්චර සලකන්න එපා. මේ ඝනකයක්ද මෙහෙම? ඝනකයක්ද කියන්නේ ඝනකාපයක් නෑනේ. පොඩ්ඩක් කියන්න ශිෂ්‍යත්වයට හිම වෙන අඝනකාකාර. මේක අර හරියටක් ලකුණු කරගත්ත නේද? ඒ හරි අඩ දක්වා ප්‍රමාණයකට අපි මොකද කරන්නේ? අගයයි. ඒක ජලයේ ගිල්ලනවා. ජලයේ ගිල්ලනවා. එතකොට ජලයේ ගිල්ලුවාට පස්සේ ඔන්න පාඨාංකයක් අපිට ලැබෙනවා. පාඨාංකයක් ලැබෙනවා. ඔය පාඨාංකය මම මෙතන කියනවා අර ඉස්සෙල්ලා පාඨාංකයට වඩා අඩු වගයක් ලැබෙන්නේ. 8යි කියලා කියනවා. 8යි කියනවා. හරිද? ඒක ලියා ගන්න 8යි කියලා. 8යි. ඇයි ඒ 8 උනේ? අර යටින් බලයක් යොදලා තියෙන නිසා මේ තරහදී පාඨාංකය අඩු වුණා. ඉහලින් මෙහෙම පහලින් බලයක් යදුවොත් එහෙම පාඨාංකය අඩු වෙන්න එපා. මෙතනින් ඉස්සුවොත් එහෙම මේක පොඩ්ඩක් පාඨාංකය අඩු වෙන්න එපා. ඒක පැහැදිලිද? හරි. එහෙනම් ඒක 8යි කියලා තමයි පාඨාංකය ලැබුණේ. දැන් මෙතන ගත්ත හැකි නේද? සත්‍යපරින් දෘශ්‍යපර අඩු කරාම කීයක් වෙනවද? 10න් 8 අඩු කරාම 2යි. නිව්ටන් 2යි. ඕකට දැන් අපි මොකද්ද කියන්නේ? සත්‍යපරින් දෘශ්‍යපර අඩු කරාම ඔය අංකයට කියන්නේ උඩුකුරු තෙරපුම. උඩුකුරු තෙරපුම කියද නිව්ටන් 2යි. නිව්ටන් වලින් උඩුකුරු තෙරපුම බලයක්නේ. නිව්ටන් 2යි. ඔන්න දැන් ඊට පස්සේ තව ඔන්න සමානත්වයක් එන එක. දැන් අපි මෙතෙන්ට එකතු වුණා නේද? විස්ථාපනය වෙනෝනේ තරල පරිමාවක්. මේ තරල පරිමාවක් මෙතෙන්ට විස්ථාපනය වෙන්නේ දැන් මේ ගිල්ලෙනවනේ මේ ඝනකාකාර කොටසෙන් මේ ලී කුට්ටියෙන් භාගයකට සමාන පරිමාවට සමාන ජල පරිමාවන්නේ මේ ඉවත් වෙලා තියෙන්නේ. නේද? මෙන්න මේ දැන් ජලයේ ගිල්ලනකොට මේ ලී කුට්ටියට ඉඩ අවශ්‍යයි. ඒ ඉඩ ප්‍රමාණය, ඒ ඉඩ කියලා කියේ පරිමාව. ගිල්ලෙන පරිමාවට සමාන පරිමාවක් මෙතනින් ජලයක් ඉවත් වෙනවා. ඒක අපි බර කිරුවොත් එහෙම. ඔක තරාදියක තියලා ඉවරලා මේ හිතනවා තරාදියක තියලා තරාදි තියනවනේ. තියෙන තරාදි. මේ මදින්න තරාදියක තියලා මේකේ බර කිරා ගන්නවා. කොච්චරද කියලා. බර කිරුවාම ඔන්න අපිට තවත් අගයක් ලැබෙනවා. අර උඩුකුරු තෙරපුමට ලැබුණ නේද අගයක්? ඉන්න ඒකට සමාන අගයක් ලැබෙනවා මෙතන. එහෙනම් විස්ථාපිත තරල පරිමාවේ බරත් කොච්චරද? නිව්ටන් 2යි. තරාදී පාඨාංකය වෙන්නේ නිව්ටන් 2යි. ඔන්න හොඳම බර නිව්ටන් වලින්ද මනින්නේ? බර නිව්ටන් වලින්. ස්කන්ධය කිලෝග්‍රෑම්. අර්ධ බර නිව්ටන් වලින්. ඔන්න බර කිරනවා නිව්ටන් වලින්. නිව්ටන් වලින් බර නිව්ටන් බලයක්. හරි. ඔන්න හොඳ අවස්ථාව. තුන්වෙනි අවස්ථාවට ආවම. තුන්වෙනි අවස්ථාවට එනවා. අර්ධ තුන්වෙනි අවස්ථාව. චුට්ටයි. තුන්වෙනි අවස්ථාවේ තව ටිකක් ගිල්ලනවා මේක. තව ටිකක් කියලා කිව්වේ සම්පූර්ණයෙන් ගිල්ලනවා. සම්පූර්ණයෙන් ගිල්ලුවම පාඨාංකය මොකද වෙන්නේ? තවත් අඩු වෙනවා. පාඨාංකය තවත් අඩු වෙනවා. සම්පූර්ණයෙන් දැන් ජලය තුල තමයි තියෙන්නේ. එතකොට පාඨාංකය අපිට ලැබෙනවා 6යි නිව්ටන් කියලා. මම මේ උදාහරණ වශයෙන් මේ සත්‍ය පාඨාංක නෙවෙයි මේ වගේ අගයක් ලැබෙන්නේ මේ ලැබෙන අගයන් වල අම්බිසි සමානත්වයක් තියෙනවා. ඒ වුණත් එල මේ අගේ මට ඔයගලන්ට පැහැදිලිව පෙන්වීම සඳහා තමයි මේ අගේ අපි යොදාගන්නේ. එතකොට එහෙනම් මේ 300 අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිල්ලුවාම පාඨාංකය නිව්ටන් 6යි කියලා එනවා. සත්‍යපරින් දෘශ්‍යපර අඩු කරාම එනවා කීයද? 10න් 6ක් අඩු කරාට පස්සේ 4ක් එනවා. 4යි. ඔව් 4 නිසා උඩුකුරු තෙරපම නේද මේ 4යි කියලා කියන්නේ. උණ උඩුකුරු තෙරපම 4යි නිව්ටන් වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට දැන් වැඩි පරිමාවක් මේ ගිල්ලෙච්ච නිසා. ඒ කියන්නේ මේ ලී කුට්ටියේ පරිමාවනේ ගිල්ලුනේ. ඒ පරිමාව කියලා කියන්නේ ඒකට අවශ්‍ය කරන ඉඩ ජලයෙන් ලබා ගන්න ඕනේ. එතකොට ඒ සඳහා වැඩිපුර ජල මෙතනින් ඒ පරිමාවට සමාන පරිමාවක් මොකද වෙන්නේ? ජලය ඉවත් වෙනවා මෙතන. ලී කුට්ටියේ පරිමාවට සමාන ජල පරිමාවක් ඉවත් වෙනවා. ඕකේ බර බැන්නොත් එහෙම. බර කිරුවොත් එහෙනම් අපිට ලැබෙන්නේ නිව්ටන් 4මයි. ඒ කියන්නේ උඩුකුරු තෙරපමට සමානයි විස්ථාපිත තරල පරිමාවේ බර. විස්ථාපිත තරල පරිමාවේ බර. හරිද? ඊළඟ අවස්ථාව. දැන් තව අවස්ථාවක් තියෙනවනේ.
ඊළඟ අවස්ථාවේ මොකද එන්නේ? D අවස්ථාවට එනවා. D අවස්ථාවේ තව ටිකක් යටට ගිහිල්ලා. ඔව් හරි. අහන්න ප්‍රශ්න. ගුරුතුමෝ ඔක්කොගේම සංකේතය නිව්ටන් නේද? මොකේද සංකේතයද? උඩුකර තර්පමේද? නෑ ගුරුතුමෝ ඔක්කොගේම සංකේතෙට එන්නේ නිව්ටන් නේ. සංකේතය කියලා කියන්නේ ඒකකේ නිව්ටන්. මනින ඒකක. මේ හැම එකටම මේ නිව්ටන් කියලා දාගන්න නිව්ටන්. මම අර n කියලා ලියනකොට අර m වගේ ලියන අර මවුස් එකෙන් ලියන්නේ. වැරදෙන නිසා පැටලෙන නිසා මම ඒ ලියලා තියන්නේ ඇහිල්ලා නිව්ටන් කියලා මේ හැම ආගයකම නිව්ටන්. බිඳුවර නිව්ටන් කියලා එහෙම දාන්න ඕනේ. අනිත් ආගයන්ට නිව්ටන් නේ. දැන් ඔතන තේරෙන්නේ නැති. දැන් මේත් එක්කම කියාගෙන නැත්තම් පොඩ්ඩක් නැවැත්තුවොත් එහෙම ආයෙ පැටලෙන්න පුළුවන් ඈ. අරද D අවස්ථාවට එනවා. අපි තව ටිකක් යටට ගිල්ලනවා. තව ටිකක් ගිල්ලලා ඉවරලා දැන් පාඨාංකය වෙනස් වෙයිද කියලා බලනවා. එහෙම වෙනස් වෙන්නේ නැහැ. අර සම්පූර්ණයෙන් ගිල්ලුණාට පස්සේ ලැබෙන ඒ පාඨාංකයම තමයි දැන් ලැබෙන්නේ. අර තව පහළට ගිල්ලුවා කියලා ඉවරලා මේ වස්තුවේ දෘශ්‍ය බර වෙනස් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා 6නේ ලැබුණේ සම්පූර්ණයෙන් ගිල්ලුවාට පස්සේ තවත් යටට ගිල්ලුවාටත් ලැබෙන්නම නිව්ටන් 6 පාඨාංකයම තමයි ලැබෙන්නේ. නිව්ටන් 6යි. එතකොට මේ තුලින් අපිට ගත්ත හැකි සත්‍ය බරින් අඩු කරනවා. සත්‍ය බර 10යි කලින් වාතයේදී බර. ඒකෙන් 6 අඩු කරාට පස්සේ ලැබෙනවා 4ම තමයි අගේ. නිව්ටන් 4. හරිද? නිව්ටන් 4. ඒ අවස්ථාවේ. එතකොට උඩුකුරු තර්පමත් ඇවිල්ලා කීයද කියන්නේ 4යි. එතකොට විස්ථාපිත තරල පරිමාව වෙන මෙතන මේ විස්ථාපිත තරල පරිමාව වෙනස් වෙන්න බෑ. තවම මෙතෙන් ඉඩ ප්‍රමාණය මීට වඩා ගන්නෙ නෑනේ. හරිද? ඒක නිසා මේ විස්ථාපිත තරල පරිමාවේ බරත් ඇහිලා 4ම තමයි. ඔව්. එතකොට ගුරුතර D එකේ අගේ වෙනස් වෙන්නේ නැද්ද? නෑ නෑ D එකේ අගේ වෙනස් වෙන්නේ නෑ. ඕක දැන් එක තේරුම් ගන්න ඕනේ. හරිද? එහෙනම් මේ C අවස්ථාව බලන්නකො. C අවස්ථාවේදී මොකද උනේ සම්පූර්ණයෙන් ගිලිලා තියෙනවනේ. එතකොට විස්ථාපිත තරල පරිමාවක් තියෙනවා. ඊට වඩා ගිල්ලුවයි කියලා අර වැඩිපුර සමානයි. සමානයිනේ. ඒ කොච්චර තව ගිල්ලුවා වුණත් එහෙලා මේ වෙන විස්ථාපිත තරල පරිමාවක් වෙන්නේ නැහැ. උඩුකුරු තෙරුපමත් වෙනස් වෙන්නේ නැහැ. මේ පාඨාංකේ අනුව. හරිද? එහෙනම් ඒ අවස්ථාවේදී ඔන්න ඔය පාඨාංකේ ලැබෙනවා. දැන් මම මේ වගේ අගයන් ටිකක් ගත්තේ මොකද මේ අර සමානත්වය පෙන්වන්න ඕන නිසා. පෙළ පොතේ තියෙනවා ටිකක් සංකීර්ණ ස්වභාවයෙන් තමයි තියෙන්නේ. අර තැන් දෙකක තමයි මේ පාඨාංක අරගෙන තියෙන්නේ. ඒක ටිකක් කියවනකොට අපහසුතාවයක් නොතේරෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ළමයි එක සැරේ කියවන්න ගියොත් එහෙම එලා ඒක ටිකක් තේරෙන්නේ වගේ වෙන්න පුළුවන්. දැන් මේක මම හිතන්නේ හොඳට පැහැදිලි වෙන්නේ නැති හරියට සම්පූර්ණයෙන් හොඳට අවධානය යොමු කරගෙන හිටියා නම් එහෙම. හරිද? දැන් බලමු ඉස්සරහට එනවද නැත්නම් මොනවද දෙයක් තියෙනවද අහන්න. ඔන්න දැන් ඒ ඇසුරේ දැන් ඕක දැන් මුලින්ම ඔය සම්බන්ධතාවය නිරීක්ෂණය කරපු විද්‍යාඥයා කියමුකෝ. ඒ පුජ්‍යලයා තමයි අපි හඳුන්වන්නේ ආකිමිඩිස් කියලා. ආකිමිඩිස් කියන කෙනා සම්බන්ධව කතන්දරයක්මත් තියෙනව නේද මේ මූලධර්ම හොයාගෙන සම්බන්ධය නා ඉන්නකොට කතන්දර තියෙනවා. ඒව පොඩ්ඩක් හොයලා බලන්න මේ හරිද? එතකොට මොකක්ද මේ පුජ්‍යලයාගේ නම? ආකිමිඩිස්. මූලධර්මයේ විදිහට අපි හඳුන්වනවා. 11යි කාලට වෙනකන් ඉන්න ඕනේ. එනිසා අපි බලමු 11 කාලෙ ඉස්සෙල්ලා අවසන් කරන්න පුළුවන් නම් බලමු. ආකිමිඩිස් මූලධර්මය කියලා කියන්නේ. ඒකෙන් මේකයි කියන්නේ. මොකක්ද කියන්නේ? වස්තුවක් තරලයක් තුල අර්ධ වශයෙන් හෝ එහෙම නැත්නම් පූර්ණ වශයෙන් හෝ ගිලී ඇති විට ඒ මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම වස්තුව මගින් විස්ථාපිත තරල පරිමාව බරට සමාන වේ. දැන් නම් ඕක අපිට අමුතු දෙයක් නෙවෙයි. දැන් අපි ඉස්සෙල්ලා ඒ නිරීක්ෂණය කරපු නිසා පරීක්ෂණය තුලින්. හරිද? මොකක්ද කිව්වේ? වස්තුවක් අර්ධ වශයෙන් හරි එහෙම නැත්නම් පූර්ණ වශයෙන් හරි වස්තුවක් ඒ තරලය තුල ගිලිලා තියෙනකොට ඇති වෙන උඩුකුරු තෙරපුම එන්නේ උඩුකුරු තෙරපුම සමානයිලු විස්ථාපිත තරල පරිමාවේ බරට. ඕක කතන්දරේ තමයි කියනවා. ආකිමිඩිස් මූලධර්මෙන් ඒකයි කියන්නේ. හරි ලේසි මතක තියාගන්න මේක. එන උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයි. ඔය නිකම්ම ඕක කියවෙන්න ඕනේ. උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිමාව බරට සමානයි මොන තව එකට තව විශේෂණ පද ටිකක් එකතු කරලා තියෙනවා. මොනවාද?
ඒ වස්තුව තරලයක් තුළ අර්ධ වශයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පූර්ණ වශයෙන්. ඒවා නිකන් අතිරේක එකතු කරපු වචන ටික. ඒ වුණාට මේකෙන් ගන්න තියෙන දේ තමයි උඩුකුරු තෙරපුම විස්ථාපිත තරල පරිභාවය බවට සමානයි කියන එක. තවත් සරල රූප සටහනක් භාවිතා කරලා තියෙනවා. යුරේකා බඳුන මෙතන නම් කරලා තියෙනවා මෙතන. මොකද්ද මෙතන කරන්නේ මේ අපි ගත්තාම වස්තුවක් නෙමෙයි. වස්තුවක් දුනු තරාදියක නැත්නම් නිව්ටන් තුලාවක එල්ලලා තියෙනවා. එතකොට පාඨාංකය කියනවා නිව්ටන් 4යි කියලා. මේ අවස්ථාවේදී වෙනම තැනක එහා පැත්තෙන් තියලා තියෙනවා ජලය එකතු වීම සඳහා බඳුනක්. ඒකේ පාඨාංකය ශුන්‍ය කරලා තියෙන්නේ. එතකොට තරාදිය මත මේක තිබ්බහම යම්කිසි පාඨාංකයක් එනෝනේ. හැබැයි අපිට ඒක තරාදිය තියලා ඉවරලා අපිට මේක බිඳුව කරතයි. අර එළවලු කඩේ වල එහෙම මාකට් වල ඔක බිඳුව කරලා සාමාන්‍යයෙන් තියන්නේ. හරිද? මේ බාස්කට් එකක් තියලා නැත්නම් බීකරෙත් තියලා බිඳුව කරලා තියෙනවා. එතකොට මුල් අවස්ථාවේදී මේකේ පාඨාංකය 4යි නිව්ටන්. එහෙනම් මේක සත්‍ය බර තමයි මේ එතනින් පේන්න තියෙන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් ගිල්ලුවට පස්සේ පාඨාංකය අඩු වෙනවා නිව්ටන් 1 දක්වා. නිව්ටන් 1 දක්වා අඩු වෙනවා. හැබැයි ඊට පස්සේ මෙතන තරාදිය මත තියලා තියෙන බීකරේ අතර ජලය එකතු වෙනවා. අන්නේ ජලයේ බර විදියට නිව්ටන් 3ක් එනවා. හරිද? එහෙනම් විස්ථාපිත තරල පරිමාවයේ බර නේද මේ ලැබෙන්නේ. එහෙනම් විස්ථාපිත තරල පරිමාවයේ බරට උඩුකුරු තෙරපුම සමාන වෙලා තියෙනවා. එහෙනම් මෙතන එලා අපිට සූත්‍රයක් ඇසුනොත් කියත හැකි උඩුකුරු තෙරපුම සමානයි විස්ථාපිත ද්‍රවයේ බර කියලා. හරිද? විස්ථාපිත ද්‍රවයේ බර. මොනවද මතක තියාගන්න. පොඩි දේ උනාට මේක විවිධ ප්‍රශ්න අහනවා. ඕගොල්ලන්ට මේ ප්‍රශ්න අහනකොට නිතර මේ මූල ධර්මයේ පැහැදිලි වුණාද කියන දේ අවබෝධ කර ගැනීම සඳහා තමයි ප්‍රශ්න අහන්නේ. එහෙම නැතු ලොකු ගණනය කිරීම එහෙම නෑ ඒ ලෙවල් වලට වගේ. ඕගොල්ලෝ හිතලා නිකන් ඕගොල්ලෝ අවබෝධය තියෙන්න ඕනේ. ඔය න උඩුකුරු තෙරපුමට යම් විශේෂයක් ඕගොල්ලෝ ගණනය කරගන්න ඕනේ. ඒක ඊට පස්සේ එන විස්ථාපිත තරල පරිමාවය බර සමානයිද කියන අවබෝධය තියෙනවද කියලා තමයි විභාගෙදී පරීක්ෂා කරලා බලන්නේ. පොඩි ප්‍රශ්න වලින්. බලන්න පොඩි සරල ප්‍රශ්නයක් තියෙනවා. වාතයේදී එක්තරා වස්තුවක බර. වාතයේදී බර. දීලා තියෙනවා නිව්ටන් කීයද? 20යි. දැන් ඕක විභාගෙදී දෙනකොට මේක බර කියලා දෙන්නේ නැහැ. ස්කන්ධය දෙයි. හරිද? දෙන්නේ ස්කන්ධය කියලා දුන්නොත් එහෙම ස්කන්ධය දෙයි. ස්කන්ධය දුන්නොත් එහෙමයි ඔයගොල්ලෝ බරට එක හරව ගන්න ඕනේ. ඉන්නේ වගේ ටිකක් වැඩ ටිකක් දාලා මේක තමයි මේක හදන්න දෙන විභාගෙදී එහෙම දෙනකොට. නැතු කෙලින්ම බර කියලා දෙන්න අවස්ථා දුන්නොත් වැඩක් නැහැ නේද? හරිද? ස්කන්ධය දුන්නොත් එහෙම අපි mg විදිහට අරගෙන නා ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් වැඩි කරලා අරගෙන තමයි මේ තියෙන්නේ. එහෙනම් මේකේ නිව්ටන් 20 නම් ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් වලින් ගත්තොත් කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් දෙකයි නේ. ඒ කිලෝග්‍රෑම් දෙක 10න් වැඩි කරලා තමයි මේ බර විදියට ඇවිල්ලා තියෙන්නේ mg. හරිද? එහෙනම් මේ විදිය ඔන්න ඔයගේ කොටස් එකතු වෙන්න පුළුවන්. එහෙනම් බර කොහොම හරි වාතයේදී බර කියලා කියන්නේ සත්‍ය බරනේ. ඔව් කියලා කියන්නේ ඉතින්. එතකොට නෑ මොකද නැත්තම් ඔයගොල්ලන් පේන්නේත් නෑ මට මේ අකුරු ටික විතර මේ ස්ක්‍රීන් එකේ හැල බලාගෙන ඔය කියවනවා. ඉතින් එල කවුරු හරි එහෙම සම්බන්ධ වුණොත් එහෙනම් පොඩ්ඩක් හැංගීමක් ඇති වෙනවා ළමයි ඉන්නවා කියලා. නැත්තම් ඒක ඉස්කෝලේ වගේ නෙවෙයිනේ. ඒ නිසා ටිකක් කතා කරන්න. බර නිව්ටන් 20යි. ඒ ජලය තුල සම්පූර්ණයෙන් ගිල්ලුව විට දෘශ්‍ය බර කොච්චරද? එහෙනම් සත්‍ය බර දන්නවා දෘශ්‍ය බර දන්නවා. 5යි නිව්ටන් දෘශ්‍ය බර. සත්‍ය බර 20යි. දෘශ්‍ය බර 20යි නිව්ටන්. 5යි. 20යි සත්‍ය බර. දෘශ්‍ය බර 5යි. උඩුකුරු තෙරප මහනවා. ඒ දෙක අඩු කරනවා. අන්න 15යි නිව්ටන්. 15 කොහමද ගත්තේ කියලා පෙන්වන්න ඕනේ. එල 20න් අඩු කරා එහෙනම් සත්‍ය බරින් අඩු කරා දෘශ්‍ය බර 5යි නිව්ටන්. එහෙනම් ගිල්ලනවා. ගිල්ලුවට පස්සේ වස්තුව ජලය සම්පූර්ණයෙන් ගිලිය ඇති වගේ විස්ථාපනය වන ජලයේ බර කොපමණද? 15යි නිව්ටන්. විස්ථාපිත තරලයේ බරමය අහන්නේ. ඒක මොකට සමාන වෙන්නේ? උඩුකුරු තෙරපුමට. උඩුකුරු තෙරපුම සමාන වෙනවා. දැන් උඩුකුරු තෙරපුම අපි ගත්තානේ කීයද කියලා?
කොහොමද 15යි නිව්ටන්. 15යි හරි 15යි නිව්ටන් ආවනේ එහෙනම් එල උඩුකුරු විස්ථාපිත තරල පරිමාවේ බරත් කොච්චර වෙනවද 15යි නිව්ටන් 15යි නිව්ටන් අන්න එහෙමයි ඒ වගේ පොඩි ගානක් හදන්න දැන් බලන්න දැන් ඔක දැන් දන්නවනේ ආකිමිඩිස් නියමයේ දන්නවා ඕකේ තවත් සම්බන්ධතාවයක් සොයා බැලීම සඳහා තවත් පරීක්ෂණයක් තියෙනවා. තව පරීක්ෂණයක්. ඒකෙදි මොකද්ද බලමු කරන්නේ? වස්තුවක් තරලයක් තුල බලන්න. පවතින ආකාරය අනුව එහි බර සහ උඩුකරතුරුම අතර සම්බන්ධතාවය. හරිද? මෙතෙන්දී අපි ගන්නේ එකිට එකට වෙනස් ගිලෙන ප්‍රමාණයන් එකිනෙකට වෙනස් ද්‍රව්‍ය තුනක් තමයි ගන්න මෙතන. A B C ද්‍රව්‍ය කියලා කියන්නේ එකම ද්‍රව්‍ය නෙවෙයි ඈ. එකම ද්‍රව්‍ය නෙමෙයි. පොතේ නම් තියෙනවා එල මේක සඳහා එල භාවිතා කරන්න කියලා. දැන් එකිනෙකට වෙනස් බර සහිත ද්‍රව්‍ය තුනක් භාවිතා කරන්න කියලා. බෝතලයක් අරගෙන ඉවරලා ඒකට වැලි යම්කිසි ප්‍රමාණයක් දැම්මාම මේ අර පළවෙනි ඒ අවස්ථාව විදිහට වස්තුවක් හදාගත්තා හැකි. ඒ බෝතලේටම ඊළඟ අවස්ථාවේදී අපි මොකද කරන්නේ? තව වැලි ටිකක් දානවා. ඊට පස්සේ අර සම්පූර්ණයෙන් ගිලී පාවෙන අවස්ථාවේ B අවස්ථාවේ වගේ වස්තුවක් හදාගත්තා. ඒ බෝතලේටම ඊට පස්සේ තවත් වැලි ටිකක් පුරවල වල මුඩිය වැහුවට පස්සේ එලා ඒක පහ තුලම ගිලෙන අවස්ථාවට අදාළ වස්තුවක් අපිට හදාගත්තා. පෙළ පොතේ තියෙන එහෙම තමයි වස්තුව හදාගන්නේ කියලා. එහෙම නැත්තම් මෙතන ඇහිලා අපිට මේක අවබෝධ කර ගැනීම සඳහානේ එකිනෙකට වෙනස් වස්තු තුනක්. පළවෙනි වස්තුව මොකද වෙන්නේ? කොටසක් ගිලිලා හැබැයි පා වෙනවා වස්තුව. ජලය තුල කොටසක් ගිලිලා පා වෙනවා. දෙවෙනි අවස්ථාව B අවස්ථාවේ තියෙන වස්තුව. දැන් මේ ඉස්සෙල්ලා වස්තුව නෙමෙයි මේ අලුත් වස්තුවක් ඈ. ඊට වඩා බර වස්තුවක් මේ. ඊට වඩා බර වස්තුවක්. මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිලිලා හැබැයි පා වෙනවා යට යන්නේ නැහැ. ඒ වස්තුව යට යන්නේ නැහැ. C වස්තුව ගත්තොත් මේක ඊට වඩා බරයි එහෙනම්. ඒක නිසා ඒක මොකද වෙන්නේ? පහළට යනවා. ගිලිල පහළ පතුලේ ගිලෙනවා. හරිද? ඔන්න එකිනෙකට වෙනස් වස්තු තුනක්. දැන් බලන්න දැන් මෙතනදී මොකද්ද පාඨාංක ටිකක් මෙතන මේකට ලියාගමුකෝ. මෙතන පාඨාංකයේ විදියට ඉන්න පොඩ්ඩක් චුට්ටක් ඉන්න. නෑ ගුරුතුමා. නෑ මම කතා කරේ නෑ. මම මේ පොඩි පාඨාංකයක් අර සම්බන්ධතාවය බලන්න මම අර ඉස්කෝලේ කරපු පාඨාංකයක් මෙතන ලියාගෙන තියෙනවා. ඒක ගත්තොත් ඔයගලන්ට අවුල්ද කියලා මම මේ පරීක්ෂා කරලා බැලුවේ. අවුල් නෑ ගුරුතුමා. නෑ මේකයි ඉතින් ඇවිල්ලා ඒ ගන්න. පෙළ පොතේ තියෙන පාඨාංක ඉන්න චුට්ටක් ඉන්න එක හදා හරි පාඨාංකයක් දෙන්න එපා. හරි මේ මම මේ කියන පාඨාංක ටික ලියාගෙන මේක යන්කෝ. ඔන්න බලන්න. ඔන්න අවස්ථා තුනක්නේ. වස්තු තුනක්. මුල් අවස්ථාවේදී කොටසක් ගිලී පාවෙන අවස්ථාවේ වස්තුවේ සත්‍ය බර විදියට මේ වස්තුව දැන් මේ ජලයට දාන්න පෙර අපි බර කිරා ගන්නවා කොච්චරද කියලා. ඒ බර විදියට මේ පෙළ පොතේ තියෙන අවස්ථාව ගත්තොත් මම කියනවා නිව්ටන් 1.1 කියලා. නිව්ටන් වස්තුවේ සත්‍ය බර සත්‍ය බර හරිද? ඊට පස්සේ මෙතනදී අපි දෘශ්‍ය බර විදියට සත්‍ය බර 1.1නේ
දෘශ්‍ය බර විදියට ඇහිලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ දෘශ්‍ය බර කියලා මෙතන නිව්ටන් තුලාව මේ සම්බන්ධ කරලා තියෙනවා මේ අවස්ථාවේදී ඈ. හරිද? දෘශ්‍ය බර විදියට චුට්ටක් ඉන්න එළ මේ පාඨාංක ගුරුතුමා ඔව් ගුරුතෝ එකටත් අර 10න් ගන්න බැයිද? 10ක්ම අරගෙන ගන්න කියලාද? එතකොට එහෙම ගත්තොත් එහෙම දැන් මට මේක පොඩක් පැටලෙන්න 0.1ක් ගමු. ඈ වස්තුවේ දෘශ්‍ය බර 0.1ක් විතර. හරිද? දැන් මෙතන මම ටිකක් ගමු. චුට්ටක් ඉන්න ගුරුතුමා 0.5ක් විතර ගන්න බැයිද? මේ පාඨාංක ගත්තාම ටිකක් අවුල් ඒක ඒ අදහස වෙනස් වේද කියලා එක තමයි මට උතන ගන්න ඕනේ. හරිද? ඕක පොඩ්ඩක් ගුරුතුමා පූර්ණ සංඛ්‍යාව ගමුකෝ. ඉන්න පොඩ්ඩක්. චුට්ටක් මේ තියරි එක පොඩ්ඩක් බලලා ඉන්නකො. මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරිද? නැත්තම් මේ පාඨාංක වලට මුල් තැනක් දුන්නොත් එහෙම අපිට අර අවබෝධ කරගන්න එක ගැටලුවක් වෙන්න පුළුවන්. මෙතෙන්දි සිද්ධ වෙන දේ බලන්නකො මොකද්ද කියලා. දැන් මේ වස්තුව ගිලිලා පාවෙනවනේ. කොටසක් ගිලී පාවෙනවනේ. කොටසක් ගිලිලා පාවෙනවා. හරිද? මේ අවස්ථාවේදී මේ කොටසක් ගිලී පාවෙන්නේ මොකද? උඩුකුරු තෙරපුම සහ බර සමාන නිසා. මේකේ ඒ කියන්නේ පහළට මේකේ බර ක්‍රියාත්මක වෙනවනේ. බර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම උඩුකුරු තෙරපුමක් ඉහළට ඇති වෙනවා. බර අපි W කියලා ගත්තොත් එහෙම. උඩුකුරු තෙරපුම U කියලා ගත්තොත් එහෙම. අපි කියන ත්‍රස්ට් කියලා කියන්නේ. එතකොට U අකුරෙන් තමයි දැක්වෙන්නේ. ඒ නිසා මතක තියාගන්නත් ලේසි උඩුකුරු තෙරපුම U අකුරෙන් තමයි දැක්වෙන්නේ. එතකොට පහළට ක්‍රියාත්මක වෙන බර සහ උඩුකුරු තෙරපුම සමාන වෙන පරිදි මේක ගිලිලා පාවෙන්නේ. හරිද? මේ වස්තුව අපි අතින් පොඩ්ඩක් තෙරපගෙන හිටියොත් එහෙම මෙහෙම මේ පළවෙනි වස්තුව සලකන්නකො ඒ වස්තුව අපි ටිකක් අතින් තෙරපගෙන හිටියොත් එහෙම අපේ අතට බලයක් දැනෙනවා. දැන් පහලින් ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා වගේ නිරීක්ෂණයක් වෙනවා. ඊට පස්සේ අපි අත ඇරපු හැටි මොකද වෙන්නේ? ආයේ මේක ගිලිලා කොටසක් ගිලිලා පාවෙන අවස්ථාවටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ කොටසක් ගිලී පාවෙන්නේ මොකද? උඩුකුරු තෙරපුම සහ බර කියන එක සමාන වෙලා තියෙනවා. ඔය බරට සාමාන්‍ය අපිට යටිකුරු තෙරපුම කියලා සමහර පොත්වල තියෙනවා. උඩුකුරු තෙරපුමයි යටිකුරු තෙරපුමයි සමාන වෙලා තියෙනවා. එතකොට මේ වස්තුව මේ ගිලිලා පාවෙන්නේ මොකද? ගිලිලා පාවෙන අවස්ථාවේ මෙතන දැක්වෙන්නේ උඩුකුරු තෙරපුමයි බරයි සමාන වෙන අවස්ථාවක් තමයි පවතින්නේ. ගිලී පාවෙන අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව ගත්තත් ඒ වගේ. දෙවෙනි අවස්ථාවේ මේ වස්තුව සම්පූර්ණයෙන් ගිලිලා පාවන අවස්ථාවේ අනිවාර්යෙන් කියත හැකි මොකද්ද? උඩුකුරු තෙරපුමයි බරයි සමානයි කියලා. ඒ උඩුකුරු තෙරපුමයි බරයි සමාන වෙන අවස්ථාව තමයි පවතින්නේ. ඒ අවස්ථාවේදී දැන් මේ පළවෙනි අවස්ථාවේදීත් වෙන්නේ ඒකම තමයි උඩුකුරු තෙරපුම බරයි සමාන වෙන මට්ටම දක්වා ඇවිල්ලා මේක පා වෙනවා. දෙවෙනි අවස්ථාවේ දැක්කන උඩුකුරු තෙරපුම බරයි සමානයි. ඒ අවස්ථාවේදී මේ අවස්ථා දෙකේදී මේ වගේ. තුන්වෙනි අවස්ථාව ගත්තොත් එහෙම මොකද සිද්ධ වෙන්නේ? උඩුකුරු තෙරපුමක් යටින් ඉහළට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊට වඩා වැඩි පහළට ක්‍රියාත්මක වෙන බර උඩුකුරු තෙරපුමට බෑ මේ වස්තුව තවදුරටත් රඳවා තබාගෙන ඉන්න. එහෙනම් W වැඩි මේ අවස්ථාවේදී. U-ට වඩා. දෙවෙනි අවස්ථාවේදී U W සමාන වෙනවා.
ගුරුතුමා ඔව් ගුරුතුමාට දෙවෙනි අවස්ථාවේදී මේ දෙක සමාන වෙන්නේ කොහොමද? දෙවෙනි අවස්ථාව දැන් මේ වස්තුන් දෙක වෙනස් අපි සැලකුවේ දැන් මේ වස්තුන් වෙනස්නේ මේකේ පර පළවෙනි අවස්ථාවේ සැහැල්ලු වස්තුවක් හරිද එතකොට මෙතෙන්දි මොකද සිද්ධ වෙන්නේ දැන් වස්තුවේ අංශි බරක් තියෙනවා බරයි උඩුකුරු තෙරපමයි සමාන වන පරිදි වස්තුව ගිලිලා පාවෙනවා දෙවෙනි අවස්ථාවේ වෙන්නේ තල සම්පූර්ණයෙන් ගිලිලා තමයි තියෙන්නේ සම්පූර්ණයෙන් ගිලිලා එතකොට සම්පූර්ණයෙන් ගිලිලා පහළට එන්නෙත් නැහැ ඉහළට මෙතනින් ඉහළට යන්නෙත් නැහැනේ හරිද එතකොට වස්තුවක් අර්ධ වශයෙන් හෝ එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ගිලිච්ච අවස්ථාවේදී අර දැන් ආකිමිඩිස් නිවෙත් මේ දෙකමනේ කිව්වේ අර්ධ වශයෙන් ගිලුණා වුණත් ඇහෙලා උඩුකුරුතර දැන් මෙතන උඩුකුරුතරපමයි විස්ථාපිතරල පරිමාවේ බරයි සමානයි කියලා තමයි එතෙන්දි කිව්වේ. එතකොට මෙතනදී ඇහෙලා අනිවාර්යයෙන්ම සලකනවා දෙවෙනි අවස්ථාවේදී මේක පහළට ගිරෙන්නෙත් නැහැ. ඉහළට යන්නෙත් නැහැ. ඒක නිසා මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ දැන් ඒක කිසි තර්කයක් නැහැ. ඒ දෙක සමානයි. ගිලිලා පාවෙන්නේ ඒක නිසා. දැන් මෙතන නම් එහෙලා පළවෙනි අවස්ථාවේදී නම් එහෙලා වස්තුව බර අඩුයිනේ. බර අඩු නිසා මෙයා ඉහළට යොමු වෙලා තමයි පවතින්නේ. හරිද? ඒත් මෙයා පවතින්නේ උඩුකරතරපමයි බරයි සමාන වෙන අවස්ථාව තමයි මේ අවස්ථාව. ඒ සැහැල්ලු වස්තුව. මීට වඩා B අවස්ථාවට වඩා. හරිද? එහෙනම් වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ගිලී පාවෙනවා කියලා කියන්නේ උඩුකරතරපමයි බරයි සමානයි. ගිලුනොත් එහෙම මොකද වෙන්නේ? බර වැඩි. ඒව නියමයි ඉතින්. හරිද? එතකොට එහෙනම් මෙතනින් ගන්න තියෙන දේ ඒක. වස්තුවක් තරලයක් තුල ගිලිලා පාවෙනවා නම් එහෙම ඒක ඇතිවන උඩුකරතරපමයි බරයි සමානයි කියන කාරණේ. දැන් මෙතෙන්දී තව කාරණා කීපයක් තියෙනවා මේකේ අතිරේක වශයෙන් දැනගත යුතු. හරිද? දැන් මේක පැහැදිලිද කියලා මම මේ අගයන් දැම්මේ නෑ මෙතන. අර ඊට වඩා වැදගත් වෙන්නේ මෙන්න මේක තේරුම් ගන්න එක. පස්සේ ඕනම් බලන්න හැල මේ පොළපොතේ තියෙන ටික අගයන් ටික ඔයගොල්ලෝ ගත්තොත් එහෙම චුට්ටයින් හරිද? දැන් මේ මෙතන පෙන්නලා තියෙන එක තමයි මේ රූප සටහන් තුනේ. පළවෙනි වස්තුව සැහැල්ලු වස්තුවක්. බරට සමාන උඩුකුරුතරපමක් යෙදෙන තුරු ද්‍රවයේ ගිලී පාවෙන වස්තුව. උඩුකුරුතරපමයි බරයි සමාන වෙන මට්ටම දක්වා මේ ගිලිලා තියෙන්නේ. මේ අවස්ථාවේ තමයි මේ දෙක සමාන වෙන්නේ. මේක අපි පොඩ්ඩක් අතින් තෙරපුවොත් එහෙම ඔන්න බර අපි වැඩි කරනවා එතකොට. හැබැයි ආය නිදහස් කළාට පස්සේ මේක අර නියමිත මට්ටමට එනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී උඩුකුරුතරපම බරයි සමාන වෙලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී සම්පූර්ණයෙන් ගිලිලා පාවෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන් ගිල මීට වඩා චුට්ටක් කරට යන්නත් පුළුවන්. ඒ වුණත් එල යගේ වෙනස් වෙන්නේ නැහැ ඒතන. හරිද? ඒ විදිහට ගත්තාම එල මෙතන උඩුකුරුතරපමයි බරයි සමාන වෙලා තියෙනවා. අවස්ථා දෙකේදීම ඒක සමානයි. තුන්වෙනි අවස්ථාවේදී බර වැඩි උඩුකුරුතරපමට වඩා කියන එක. හරිද? තේරුම් ගන්නකො දැන් එල මොනවාරි ගැටලු තියෙනවා නම් මේත් එක්කම අහන්නකො. ගුරුතුමා එතකොට අර වගුව උඩේක ඒක තමයි. දැන් මම වගුව මම අර පෙළපොතේ තියෙන මේ සුරින් තමයි මේක සකස් කරලා ඉවරලා ඔයගලන්ට දාන්න ඕනේ. හරිද? එතකොට දැන් මෙතන මම අගයන් ටික නිකන් දැම්මොත් එහෙම ගැටලුවක් වේද කියලා බැලුවේ. හරිද?
එතකොට දැන් මම අගයන් යොදන්න යන්නේ නැහැ. දැන් මේ කලබලේ මම මෙහෙම අපි නිකන් කාලෙජ් ගත වෙන හැමුණොත් මම නිකන් නොගැලපෙන එක දෙන්නේ නැතුව මේක ෆොටෝ එකක් හරි අරගෙන ඉවරලා මේ අගයන් ටිකක් දාලා ඉවරලා ඕගලන්ට ඉදිරිපත් කරන්න. දැන් ආයිලා මේක හරිනම් ඇල ඉස්කෝලේදී මේ ක්‍රියාකාරකම කරලා ඕනේ කරන්න ඉතින්. ඇත්තටම ගත්තොත් එහෙම. එහෙම අගයන් දානට වඩා අර ඉස්සෙල්ලා අපි ගත්තේ අර එක පැහැදිලි කිරීම සඳහා තමයි භාවිතා කළේ. හරිද? පෙළ පොතේ තියෙනවා එහෙල මේ පරීක්ෂණයේ අවස්ථා දෙකකදී කරලා ඉවරලා ඒ අගයන් ටික දාලා ඉවරලා පුළුවන්. මම කියන්නේ හිටපු කාරණේ ඒක නෙවෙයි. දැන් හිතන්නකෝ මේ දැන් ජලයනේ ගිල්ලුවේ. ජලය තමයි මේ ගිල්ලුවේ. ජලය වෙනුවට අපි මේක ගිල්ලුවොත් එහෙම වෙනත් තරලයක ලුණු ජලය ගිල්ලුවොත් එහෙම හරිද මේ ඒ අවස්ථාවේදී තත්වය කොහොමද කියලා ඉවරලා පැහැදිලි කරගන්නවා. හරිද? ලුණු ජලයේ ගිල්ලුවත් ඇහිලා මේ අවස්ථාවේදී ඔන්න කියන්න තියෙන දේ තමයි මේකට ලුණු එකතු කරලා ඉවරලා ගත්තොත් ඝනත්වය වැඩි වෙනවනේ. ඝනත්වය වැඩි වෙනවා. හරිද? ඝනත්වය ගුරුතුමා කියන්නේ එතකොට ගුරුතුමා අර උඩු ගුරුතවරුන් වලට ඒ ද්‍රවයේ ඝනත්වය බලපානව නේද? දැන් මේක අපි මෙහෙම ගන්නකො. දැන් මම අර දැන් මේක ටිකක් හොඳට කල්පනාවෙන් තේරුම් ගන්න ඕන දෙයක්. දැන් මෙතන සලකන්න මේක. මේ රූප සටහනට එන්නකො. හොඳට හිතන්න ඕන. දැන් මේ ජලයේන මුල් අවස්ථාවේ දාලා තියෙන්නේ. ජලය තමයි දාලා තියෙන්නේ. එතකොට මේකදී දැන් විස්ථාපනය වෙන තරල පරිමාව ඒකේ බර වෙනස්නේ. දැන් හිතන්න දැන් මේ වස්තුව අපි යම් කිසි වස්තුවක් මේකේ මේ වගේ බඳුනක් ගිල්ලනවා. මේ උදාහරණ නැතු මෙහෙම සලකන්නකො. මේකේ මේක ගන්නකො. අර්ධ අවුල් කරගන්න එපා. මේක ඉතින් කොහොම හැමින් ඉගෙන ගන්න ඕනේ කොටස. මුලින්ම මේ ජලයේ ගිල්ලනවා කියලා හිතන්නකො වස්තුවක්. ජලයේ ගිල්ලුවාම දැන් හිතන්න සම්පූර්ණයෙන් මේක ගිල්ලුණා. මේ වස්තුව සම්පූර්ණයෙන් ගිල්ලුණා. එතකොට විස්ථාපනය වෙනව නේද තරල පරිමාව. හරිද? අපි මේ බඳුනක යුරෝ එක බඳුනක විදියට අඳිනකො මේක. අර්ධ දැන් මේ දැම්මහම මෙතෙන්ට එකතු වෙනවනේ තරල පරිමාව. මේක ගිල්ලුවාම මේක තරල පරිමාවක් එකතු වෙනවා මේකට. ජලයේ ගිල්ලුවන. එතකොට මෙතෙන්දී ඇති වෙන උඩු කෘත්‍යවල මේ විස්ථාපිත තරල පරිමාවේ බරට සමානයිනේ. හරිද? තේරුණාද? දැන් ඒක ඒ අදහස එහෙම තියාගෙන අපි මේ වස්තුව ගිල්ලනවා මේ වස්තුව ලුණු ජලයේ ගිල්ලනවා. ලුණු ජලයේ. හරිද? ලුණු ජලයේ ගිල්ලනවා. හිතන්න. ජලය තියෙනවා ලුණු ජලයේ ගිල්වන්නේ. ලුණු ජලයේ ගිල්වනවා කියලා කියන්නේ ඝනත්වය වැඩි එකක් නේ. ඝනත්වය වැඩි. එතකොට මේ අවස්ථාවේදී ඒ වස්තුව මේකේ ගිලී පාවෙනවා හැබැයි ඒ අර තරම්ම පහළට යන්නේ නැහැ. හරිද? මේකේ ඝනත්වය වැඩි නිසා ලුණු නිසා ඝනත්වය වැඩි නිසා අර තරම් මේකේ ගිලෙන්නේ නැහැ. හැබැයි මේ විස්ථාපනය වෙනෝ නේද ලුණු ජලයේ තරල පරිමාවක්. ලුණු තරල පරිමාවක් මෙතන විස්ථාපනය වෙනවා. ඕකේ බර අරගෙන අපි ගත්තාම හරිද? එතකොට මට ටිකක් කරදරයි මවුස් එකෙන් ඇඳලා මම කියන දේ පැහැදිලිද බලන්න කියන දේ තේරෙනවද බලන්නකෝ. ඔව් ගුරුතුමා. හරි එතකොට හොඳට තේරෙනවා ගුරුතුමා. මම චුට්ටක් මම මේ වෙලා ගන්නෙ මේ අර මේ පැන්සල් ගන්නයි මකන ගන්නයි ටිකක් පොඩ්ඩක් පැටලෙන සහගතයි ඈ. දැන් ලුණු ජලයේ මේක ගිල්ලුවාම
විස්ථාපනය වෙච්ච තරල පරිමාව ගත්තොත් මොකද වැඩි ගිල්ලුනේ නැහැනේ මේක. ටිකයිනේ ගිල්ලුනේ මොකද මේකේ ඝනත්වය වැඩි නිසා ගිලෙන ප්‍රමාණය අඩුයි. ගිලෙන ප්‍රමාණය අඩු නිසා මෙතනින් අර මේකෙදී එකතු වන තරල පරිමාව ගත්තොත් එහෙම අඩුයි නේ. තරල පරිමාව අඩු වුණාට ඒකක පරිමාවක ස්කන්ධය ගත්තොත් එහෙම මේකේ වැඩිනේ. ඒකක පරිමාවක ස්කන්ධය කිලෝගේ ඝනත්වය වැඩි නිසා මේකේ බර වැඩි. අර ඉස්සෙල්ල ජලයේ දැම්මට පස්සේ තරල පරිමාව වැඩි වුණාට ඒකේ ඝනත්වයට වඩා මේකේ ඝනත්වය වැඩි. ලුණු සහිත එකේ. එතකොට හැබැයි දෙකේම බර සමානයි. විස්ථාපිත තරල පරිමාවේ බර සමාන වෙනවා. මොකද මේක අඩු ප්‍රමාණයක් මෙතනදී විස්ථාපනය වුණාට ඒ අඩු ප්‍රමාණයේ ඝනත්වය වැඩි නිසා බර වැඩි. මේක ජලය තුල ගිල්ලුවා නම් එහෙම වැඩිපුර ගිලෙනවා. ඒක ඇත්ත. වැඩිපුර ගිල්ලුනහම වැඩි තරල පරිමාවක් එකතු වෙනවා. ගුරුතුමා වස්තුව ගිලී ඇති මේ වස්තුවේ ගිලී ඇති පරිමාවට සමාන ගාණක් නේද මේ පොඩි බීකරේ වැටෙන්නේ? ඔව් පොඩි බීකරේට වැටෙන්නේ මේ ගිලිච්ච ප්‍රමාණයට සමාන පරිමාවක්. හැබැයි මෙතන එකතු වෙන තරල පරිමාවේ ඝනත්වය මත එක තීරණය වෙනවා. ඝනත්වය වැඩි කියලා කියන්නේ බර වැඩිනේ. හැබැයි අඩු ප්‍රමාණයකින් වැඩි බරක් එන්න පුළුවන්. අර ඉස්සෙල්ල වැඩි ප්‍රමාණයකින් ආපු ඒ පරටම සමාන ප්‍රමාණයක් තමයි මෙතන නිකුත් වෙන්නේ. ඒක නිසා කියන්නේ දැන් මේකෙන් ඉගෙන ගන්න තියෙන මෙච්චරයි. යම් කිසි වස්තුවක් එකම වස්තුවක් විවිධ ඝනත්ව සහිත ද්‍රාවණවල ගිල්ලුවට මේකෙදී ඇතිවන උඩුකුරු තෙරපුම සමානයි කියලා ගන්නවා. අන්න ඒකත් ඉගෙන ගත යුත්තේ. ඔන්නෝ ප්‍රශ්න වලට අහනවා. උඩුකුරු තෙරපුම සමාන වෙන්නේ මොකද? විස්ථාපිත තරල පරිමාවේ බර අවස්ථා දෙකේම සමාන නිසා. ඇයි බර සමාන වෙන්නේ කියලා දැන් මෙතෙන්දී අර ඝනත්වය වැඩි එකේ ගිල්ලුවාම අඩු තරල පරිමාවක් තමයි එන්නේ. හැබැයි ඒකේ ඝනත්වය වැඩි නිසා බර වැඩි. හරිද? දැන් ඕක ප්‍රශ්න වලට අහන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට මෙයා ගණනය කිරීම වලට වඩා මෙහෙම අහනවා. දැන් ඔරුවක් මිරිදියේ ගමන් කරන ඔරුවක්. ඇතිවන උඩුකුරු තෙරපුම. හරිද? උඩුකුරු තෙරපුමට යම්කිසි අගයක් ලැබෙනවා. ඊට පස්සේ ඔය ඔරුවම ඒ කියන්නේ ඒ වස්තුවමනේ කරදියේ ගිලී පාවෙනකොට වස්තු දැන් බෝට්ටුවක් නැත්තම් ඔරුවක් කියලා කියන වස්තුවක් සම්පූර්ණයෙන් ගිලිලා ගියොත් එම් ගිල්ල යනවනේ. ගිලී පාවෙන අවස්ථාවනේ. ගිලිලා පාවෙන අවස්ථාවේ දෙකම අවස්ථා දෙකේදීම තියෙන්නේ. එහෙනම් කරදියේ මේ වස්තුව ගමන් කරනකොට උඩුකුරු තෙරපුමක් ඇති වෙනවා නම් ඕක ඉස්සෙල්ල මිරිදියේ ගමන් කරකට ඇති වෙච්ච උඩුකුරු තෙරපුම තමයි ඇති වෙන්නේ කියන එක තමයි ඔයගොල්ලෝ නිගමනය කරන්න ඕන. හරිද? එතනදිත් මේ වගේම තමයි. එකම ඔරුව මුලින් මිරිදියේ ගමන් ගිල්ලුවා. මිරිදියේ ගිල්ලුවාම මොකද වෙන්නේ? දැන් මේ ඔරුවක් ඇඳලාම මේක බලමුකෝ. කොහොමදින් අවබෝධ කරගන්න ඕනේ. නිකන් අපිට මේ බෝඩ් එකේ ඇවිල්ලා ඉස්කෝලේ යන්න නම් මීට වඩා ටිකක් එච්චර අමාරු වෙන්නේ නැහැ. මොකද ක්‍රියාකාරකම් කරනකොට. මෙහෙම දැන් මේම ඔන්ලයින් ඇවිල්ලා ටිකක් හරියටම ඕගොල්ලෝ සම්බන්ධලා හිටියේ නැත්නම් අපහැදිලි වෙන්නත් පුළුවන්. මම දැන් ආයෙ කියන්නේ ඒ කාරණේමයි ඈ. ඔන්න මෙතන තියෙනවා මිරිදිය. මිරිදිය තියෙනවා. කියන ගංගක කියලා හිතන්නකෝ. ඔරුවක් කියලා කියන්නේ ඔරුව සාමාන්‍ය කොටසක් ගිලී පාවෙනවානේ. මෙහෙම නෝරුව තියෙන්නේ. අර්ධ කොටසක් ගිලී පාවෙනවා. එතකොට මේ අවස්ථාවේදී ඇතිවන උඩුකුරු තෙරපුම කොහොමද අපි ගන්නෙ? විස්ථාපිත තරල පරිමාවේ වර්ග සමානයිනේ. මේම ගිල්ලුනහම යම් කිසි තරල පරිමාවක් මේ මගින් විස්ථාපනය වෙනවා. නෙවෙයි ගිල්ලිච්ච ප්‍රමාණයට සමාන තරල පරිමාවක් තමයි විස්ථාපනය වෙන්නේ. ඒකේ තරල පරිමාව වෙන්නත් එම උඩුකුරු තෙරපුමේ අපිට අගය ලැබෙනවා. ඊට පස්සේ ඔය වස්තුවම අපි ඒ කියන්නේ ඔය ඔරුවම කරදියේ ගිල්ලනවා. කරදියේ ගිල්ලනවා කියන්නේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි නිසා
එච්චර ගිලෙන්නේ නැහැ නේද? ඉස්සෙල්ලා තරම් ගිල්ලෙන්නේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඔක ගිල්ලෙන්නේ. එතකොට විස්ථාපිත තරල පරිමාව අඩු වුණාට ඒකේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි නිසා විස්ථාපිත තරල පරිමාවේ බර දෙකම සමානයි. ඒක නිසාම අපි කියන උඩුකුරු තෙරපුම සමානයි කියන අවස්ථා දෙකේදී. අන්න ඒක තේරුම් ගියා නම් හරි. පැහැදිලිද? අන්න ඒක තමයි මේ ක්‍රියාකාරකමින් සහ මේ පාඩමේ අවසාන කොටසෙන් ඉගෙන ගන්න තියෙන්නේ ටික. තව තියෙනවා තව චූටි කොටසක්. හරිද? ඒක තේරුණාද කියන්නකො. මම මේ ආය කියන්නේ වැටහෙන්නේ නැතුව ඇති. මටත් හරිය ඒක මීට වඩා ඉතින් ඒක මේ විදිහට නිකන් මේ ස්ක්‍රීන් එක බලාගෙන ඉතින් ටිකක් අමාරුයි මේ වැඩේ පැහැදිලි කරන්න. ඉතින් ආයෙ තේරුම් නැත්තම් කියන්නේ ඉතින්. චුට්ටක් තේරුණාද කියන්නේ? ඊට පස්සේ පෙළපතත් බලන්න එල මේක ඒ කියන්නේ ගුරුතුමා කොච්චර මේ ඝනත්වය වෙනස් වුණත් උඩුකුරු තැනට සමානයි නේ ගුරුතුමා. ඔව් ඝනත්ව වෙනස් තරලවල ගිල්ලුවට යම්කිසි එකම වස්තුව ඒ වගේ ගිල්ලුවාම ඇතිවන උඩුකුරු තෙරපුම සමානයි. ඒක ගිලී පාවෙනවා කියලා කියන්නේ උඩුකුරු තෙරපුමට බර සමාන වෙන පරිදි තමයි මේක ගිලෙන්නේ. මේ අවස්ථාවේ මෙතන ගත්තාම අර උඩුකුරු තෙරපුමයි බර සමාන. දැන් මෙතන ඔරුවක් ගිල්ලෙනවා වගේමනේ මෙතන. ඒකට සමානයි එතකොට. හරිද? දැන් මේ B අවස්ථාවේ කිසිම තර්කයක් නැතුව අපිට ගන්න අපි සාමාන්‍ය එක නියමයක් නේ ඉතින් උඩුකුරු තෙරපුමයි බල්ලයයි සමාන වෙලා තියෙන මේ අවස්ථාවේ. ඕක මේකෙදි වෙනස් තරල පාවිච්චි කළොත් එහෙම මේ සඳහා රසදිය පාවිච්චි කළා කියලා හිතන්නකෝ. ඒකත් තරලයක් නේ. ද්‍රවයක් නේ. රසදිය පාවිච්චි කරොත් මේකේ ඝනත්වය වැඩි නිසා මෙච්චරක්වත් ගිලෙන්නේ නැහැ. චුට්ටයි ගිලෙන්නේ. හරිද? පොඩි ප්‍රමාණයක් ගිලිලා පාවෙන්න පුළුවන්. මෙතෙන්දි විස්ථාපිත තරල පරිමාව අපි එකතු කරගත්තොත් එහෙම ඒකෙන් උඩුකුරු තෙරපුම ගන්න. විස්ථාපිත තරල පරිමාව ගත්තොත් එහෙම කොහොම අඩුයි. හැබැයි ඒකේ ඝනත්වය වැඩි. ඝනත්වය වැඩි. හරිද? ඒක නිසාම බර අර කලින් තරලේ බරටම සමාන වෙනවා. ඒක නියමයක් ඉතින්. ඒක තමයි ආකිමිඩිස් නියමයෙන් කිව්වේ. හරිද? හරිද? තේරුණාද කියන්නකො? හරි ගුරුතුමා තේරුණා. රයිට්. ඒක මං හිතන්නේ දැන් අපි දැන් ආයේ පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් එහෙම කරමු. දැන් ඊට පස්සේ බ්‍රහස්පතින්දත් ඔයගොල්ලෝ එකතු වෙනවනේ. එදාට අපි ප්‍රශ්න ටිකක් එහෙම සාකච්ඡා කරමු. නැත්තම් කොච්චර තේරෙනවකවත් මේ පාඩම ටිකක් අපි ප්‍රශ්නයක් දුන්නාම ටිකක් අවුල් කරගන්නවා අර මූලික දේවල් තේරුණා නම් හරි. ඔය වැඩි අනම්මනම් විදියට හිතන්නේ නැතුව අර මූලික කියන දේ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අර සූත්‍ර ටික කීපයක් කිව්වේ ඒක සහ අර මං අන්තිමට කියපු කරුණු ටික. එතකොට වැඩි තර්ක ඕනේ අර මං දැන් මා කිව්වොත් එම ගොඩක් අය රවුල් වෙන්න පුළුවන්. අර අන්තිමට මම කිව්වේ ඕනම අර ඔරුවේ කතාව මතක තියාගන්නකො. එකම ඔරුව කරදියේ පැද්දක් මිරිදියේ පැද්දක් ඒ අවස්ථාවේදී ඇතිවන උඩුකුරු තෙරපුම සමාන වෙනවා. උඩුකුරු තෙරපුම සමාන. හැබැයි විස්ථාපිත තරල පරිමාවල් වෙනස්. ඒ වෙනස් වුණත් ඒකේ ඝනත්ව වෙනස් නිසා අර එකතු වෙන ප්‍රමාණ අපි බර මැන්නොත් එහෙම ඒ දෙක සමාන වෙනවා. හරිද? එන්නේ එක ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඔන්න ඔය සම්බන්ධය තේරෙනවද කියලා තමයි ඔයගොල්ලන්ගේ පරීක්ෂා කරලා බලන්න විභාගෙදී. ලොකු ගණනය කිරීම කරන්න දෙන්නේ නැහැ. දැන් ඔන්න ඔය තියරි එක පාවිච්චි කරලා හදපු උපකරණයක් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? ද්‍රවමානය කියලා කියනවා. ද්‍රවමානය. හරිද? ද්‍රවමානය පාවිච්චි කරනවා දැන් ඔකට ක්ෂීරමානය කියලා කියන අවස්ථාවක් තියෙනවා. දැන් කිරිවල එලකිරි තියෙන්නේ. එලකිරි සාමාන්‍යයෙන් ගොවියෝ කියන්න බෑ. අපි ගවය හදන මිනිස්සු ඇවිල්ලා කිරි අරගෙන කිරි මණ්ඩලයට ගෙනියනවානේ. කිරි එකතු කරන මධ්‍යස්ථානයට ගෙනියනවා. ඊට පස්සේ මේගොල්ලෝ දාලා බලනවා යම්කිසි උපකරණ. ඒක ද්‍රවමානයක් තමයි. ඒ අවස්ථාවේදී ඒකට කියන්නේ ක්ෂීරමානය කියලා. මේක නම් මම හිතන්නේ ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේදීත් මේ ක්‍රියාකාරකම වගේ එකක් කරන්නේ නැත්නම් ක්ලේ ටිකක් අර ස්ට්‍රෝ එක දාලා ඉවරලා කරපු ක්‍රියාකාරකමක් තියුනේ. හරිද? එතකොට
දැන් එන්න අර කිරි එහෙම ගෙනිල්ලා එකතු කරන මධ්‍යස්ථානයේදී මොකද කරන්නේ? එහෙම මේ වගේ උපකරණයක් දාලා බැලුවාම ඒක ගිලෙන මට්ටමක් තියෙනවා. ගිලෙන මට්ටමක් තියෙනවා. එහෙනම් කිරි භාජනය කියලා හිතන්නකො. කිරි භාජනයේ තියෙනවා ශීරමානෙ ගිල්ලනවා. ශීරමානෙ කිව්වේ මේක. නැත්තම් ද්‍රවමානය තමයි කොට කියන්නේ. ගිල්ලනවා. ගිල්ලුවාම මේක නියම එල කිරිනා. ගිලෙන මට්ටමක් තියෙනවා. හරිද? ඊට පස්සේ එක අපි හිතමු දැන් ගෙනින මිනිස්සයාට හිතනවා දැන් මේ ඔකට වතුර චුට්ටක් දැම්මාම ඔක වතුර ලීටරයක් දෙකක් දාන්න අරගෙන යනවා දැන්. ඊට පස්සේ අපි එතන කිරි මණ්ඩලයෙන් නැත්නම් එකතු කරන මධ්‍යස්ථානට ගියාට පස්සේ මේක දානවා. එතකොට මොකද වෙන්නේ? කිරි වල ඝනත්වය සාමාන්‍ය වැඩිනේ. වතුර ටිකක් දැම්මොත් එහෙම ඔගේ ඝනත්වය මොකද වෙන්නේ? ඝනත්වය අඩු වෙනවනේ. කිරි වලට යම්කිසි ඝනත්වයක් තියෙනවනේ. අහගෙන දින්නේ. එපා වෙලා අයින් වුණාද කට්ටිය? නැද්ද? ඒකට අපි ඉන්නවා. හරිද? දැන් මම කිව්වේ දැන් එල කිරි වල නම් ගිලෙන මට්ටමක් තියෙනවා. එක මිනිස්සෙක් හොරට මොකද්ද කරන්නේ? ඔකට වතුර ලීටර දෙක තුනක් දාගෙන යනවා. කොහොමද දැන් පාටින් හොයන්න බෑනේ. දාගෙන යනවා. ඊට පස්සේ ඒ කිරි එකතු කරන මධ්‍යස්ථානට ගිහලා මේක දානවා. ඝනත්වය දැන් අඩු වෙලානේ. ඝනත්වය අඩු නම් මොකද වෙන්නේ? මේ ද්‍රවයේ මේක ගිලෙන ප්‍රමාණය හිතලා කියන්නේ ඉතින් ඝනත්වය අඩු හේකන ඝනත්වය අඩු නම් මේක ගිලෙනවා වැඩි ගිලෙනවා වැඩි වෙනවා ඝනත්වය හරිද වතුර දැම්මට පස්සේ මේක වැඩිපුර ගිලෙනවා මේක ඝනත්වය අඩු වෙලානේ තියෙන්නේ ඒ මට්ටමින් මේගොල්ලෝ තීරණය කරනවා එහෙනම් මේකට වතුර කලවම් කරලා කියනවා ඒ කියන්නේ නියම තත්ත්වයේ තියෙන කිරි නෙමෙයි කියන පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ වගේ උපකරණයක. ඒක අපි ද්‍රවමානය කියලා කියනවා. ශීරමානයේ විදිහට හඳුන්වනවා කිරි වල පරීක්ෂා කරලා බලනකොට අපි සාමාන්‍ය ද්‍රවමානයක් හදාගන්න කොහමද? වීදුරු බල්බේ කියලා තමයි මෙතන තියෙන්නේ. මම මේ පෙළපතේ රූප සටහනම අරගෙන තියෙන්නේ. ඒකේ කොහොම සටහන් කරලා තියෙන පරිමාණයක් දක්වලා තියෙනවා. ඒකේ පතුලට ඊයම් මූනිසම් කියලා කිව්වා ඔයගොල්ලෝ ඊයම් බෝල. එහෙම නැත්නම් අර තියෙන්නේ රේසර් බයිසිකල් බෝල තියෙන්නේ. එන්නේ වගේ ඊයම් මූනිසම්. ඒ කියන්නේ ටිකක් බරට පහලට හිටිනොත් දැන් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඊයම් මූනිසම් හදලා තියෙනවා. ඒක නිසා ඒක යම් ද්‍රවවල ගිල්ලුවාම යම් විශේෂ මට්ටමකට ගිලෙනවා. එහෙනම් මේ ද්‍රවමානය පාවිච්චි කරන ද්‍රවවල ඝනත්වය මැනීමට ද්‍රවමානය භාවිතා කරයි. ඝනත්වය මැනීමට. ද්‍රවය තුල සිරස්ව පායම සඳහා බල්බය තුල හරිනම් බල්බය කියලා එන්න ඕනේ මේ බල්බයක් වගේ කොටසට තමයි එන්න ඕනේ. මේ පෙළපතේ රූප සටහනම මම අරගෙන තියන්නේ උනාට. තුල රසදිය හෝ ඊයම් මුනිසම් යොදලා තියෙනවා. රසදිය දාන්නත් පුළුවන් නැත්නම් ඊයම් මුනිසම් දාන්නත් පුළුවන්. ඒ ඝනත්වය වැඩි ද්‍රව්‍යයක් තමයි දාලා තියෙන්නේ ඒකට. ද්‍රවමානයේ ද්‍රවයක ගිල්ලු විටෙහි බරට සමාන උඩුකොටතරපමක් ද්‍රවය මගින් යෙදෙන තුරු ද්‍රවයේ ගිලි ඉන්පසු පාවේ. දැන් මෙතන බලන්න අන්න අර ඉස්සෙල්ලා කියපු තියරි එකනේ. මේක පාවෙනවනම් පාවෙනවා කියලා කියන්නේ යාගේ බරයි උඩුකොටතරපමයි සමාන වෙනකම් මෙයා ගිලෙනවා. බරයි උඩුකොටතරපමයි සමාන වෙනකම් ගිලෙනවා. ඒ ගිලිලා පහ වෙනවා. හරිද? ඊට පස්සේ ඝනත්වය අඩු ද්‍රව්‍යයක ද්‍රවමානය වැඩි ගැඹුරකට ගිලෙනවා. අර වතුර දැම්මා වගේ. එතෙම ඝනත්වයේ වැඩි ද්‍රව්‍යයක් තුල ද්‍රවමානය ගිලෙන්නේ අඩු ගැඹුරකට. ඉතින් මේකට රසදිය භාජනයක දාන්නම් එහෙම මෙච්චර ගිලෙන්නේ ඒක ටිකක් අඩුවෙන් තමයි ගිලෙන්නේ. ඔය ටික තමයි තියරි එක දැන් පාඩමෙත් අවසන් ඒ කොටස තමයි ඊට පස්සේ ඔයගලන්ට අභ්‍යාස කිහිපයක් තියෙනවා කරන්න පෙළ පොතේ අභ්‍යාස ටික කරලා සූදානම් වෙලා තියාගන්න දැන් 85 වෙනි පිටුවේ තියෙන එක 85 වෙනි පිටුවේ තියෙනවානේ එක වගේම ඉන්නකොට ආයෙත් එපා දැන් ඒ කොටස අවසන් ඉන්න චුට්ටක් තව පොඩි ඔයගලන්ට පැහැදිලි කිරීම කියවුවොත් තියෙනවා මම ඒකත් දාලා ඉවරලා පුළුවන් නම් බලන්න ප්‍රශ්න කිහිපයක් කියලා දාන්න චුට්ටක් ඉන්න අයින් වෙන්න එපා තව පැහැදිලි කිරීම කියපුවොත් තියෙනවා කියලා
මොනකොට ලියාගන්න ගියොත් මේක හරියන්නේ නැහැ. දැන් මේ පොඩි ප්‍රශ්නයකට තියෙන එකක් තියෙනවා මෙහෙම එකක්. ඔරුවක් කරදියේදී ගිලෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මිරිදියේදී ගිලේ. හේතුව පහදන්න කියනවා. ඔරුවක් කරදියේදී ගිලෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මිරිදියේදී ගිලෙනවා. ධනත්ව ඇසුරින් නේද මේක පැහැදිලි කරන් තියෙන්නේ. මේක ප්‍රශ්නයක්. ඊට පස්සේ තව මෙහෙම දෙයක් කියනවා. යකඩ වලින් සෑදූ කුඩා පරිමාවක් සහිත ද්‍රව්‍ය ජලයේ ගිලෙන නමුත් එම ද්‍රව්‍යයෙන් ඒ කියන්නේ යකඩ වලින් හදුණු නැවක් සාගරේ පාවෙනවලු. මේකට හේතුව පැහැදිලි කරන්න. ඉතින් යකඩ ගුලියක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? අපි ඔක ජලයේ ගිලෙනවා. ඔය යකඩ වලින්ම හැදුවොත් එහෙම එල්ල අපි මොකද්ද? නැවක් හැදුවොත් එහෙම. මේක සාගරේ පාවෙනවලු. චර යකඩ ලොකු ස්කන්ධයක්නේ. ඒ කියන්නේ බරත් වැඩි. ඒ වුණාට ගිලිලා පාවෙනවලු. එතකොට මේ දෙන්නේ මොකද්ද වෙන්නේ? නැව හදන්නේ කොහොමද? පරිමාව වැඩි වෙන පරිදි නේද? ඇතුළත කුහරයක් හිටින පරිදි තමයි හදන්නේ. යකඩ වලින් හැදුවා. ඇතුළත කුහරයක් සිටින පරිදි හැදනවා වැඩි පරිමාවක් සහිතව. එතකොට පරිමාව වැඩි වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ නැව මගින් විස්ථාපිත ජලයේ බර දැන් නැව ඒ ජලයට දැම්මට පස්සේ විස්ථාපනය වෙනවනේ ජලයේ බර නැවේ බරට සමාන වීම නිසානේ එහෙල ගිලිලා පාවෙන්නේ. හරිද? ඒක නිසා දැන් ඒ අවස්ථාවේදී ඔන්න ඒ උපකරණ හදන හැටි කියන්න ඕනේ කුහරයක් සහිතව හදනවා පරිමාව වැඩි වෙන පරිදි. එතකොට පරිමාව වැඩි වෙන පරිදි සකස් කරනවා. ඒක මේක ගිලිලා පාවෙනවා කියලා කියන්නේ විස්ථාපිත ජලයේ බරයි නැවේ බරයි සමාන වීම නිසා ගිලිලා පාවෙනවා. ওই කරුණු ටික එකතු කරලා ඉතින් පිළිතුරක් ගොඩනගනවා. මේක දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේකත් අහගෙන ඉන්න තව වෙලා චුට්ටක් තියෙන නිසා මේක නිකන් ලියා ගන්න ඕනේ නිකන් අහන්නකො. ද්‍රවක ස්කන්ධයේ කිලෝග්‍රෑම් කියනවා 7500යි කියනවා. 75000යි කිලෝ 75000යි. සාගරයේ නිසල් ජලය මත නැව පාවෙන විට නැව මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම කොපමණද කියලා අහනවා. ඔන්න නැවේ ස්කන්ධයේ කොච්චරද 75000 කිලෝග්‍රෑම්. උඩුකුරු තෙරපුම අහන්නේ. ඔන්න උඩුකුරු තෙරපුම තමයි අහන්නේ. ගිලි දැන් මෙතන දැන් මේකෙදි ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් මේක ගිලි පාවෙනවනේ. නිසල ජලය මත ගිලි පාවෙනවා කිව්වනම් මේකෙන් ගන්නවා යම. ගිලි පාවෙනවනම් මොකද සම්මාන කරන්නේ අපි? උඩුකුරු තෙරපුම මොකද සමාන කරන්නේ? උඩුකුරු තෙරපුමයි ගුරුතුමා කියන ප්‍රශ්නේද? මේකේ ප්‍රශ්නය මේ මම මේ O level paper එකෙන් ගත්තේ 2015 මේ ප්‍රශ්නයක් තිබුණා. අච්චුපොත එකක් නෙවෙයි ඈ. අච්චුපොත බලන්න එපා මම මේ නිකම් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. විස්ථාපිත ද්‍රවයේ බරට සමානයි උඩුකුරු තෙරපුම. ඔව් විස්ථාපිත තරල පරිමාවයේ බරට සමානයි. එහෙම විස්ථාපිත තරල පරිමාවක් මෙතන දීලා නැහැනේ. මෙතන දීලා තියෙන්නේ සාගරේ නිසල ජලය මත පාවෙනවා කියලා. එහෙම ගිලිලා පාවීමක් නෙ මෙතන වෙන්නේ. මෙතන ගිලිලා කියවහම තේරුම් ගන්න එපා. ඇතුලේ ගිලිලා නෙවෙයි. කොටසක් ගිලී පාවෙනවා. කොටසක් ගිලී පාවෙනවා නම් අර අපි මතක් කරගන්නකො එල්ල අර අපි එකක් ගොඩ නැගුවනේ එකක් සමානයි තව එකක් කියලා. මොකද සමාන උනේ? කොටසක් ගිලී පාවේ. රූප සටහනක් ගත්තේ අපි. දැන් මට අඳින්න පෙන්වන්න එකක් නැහැනේ. කොටසක් ගිලී පාවෙනවා කිව්වනම් දැන් නැව තියෙන්නේ මෙහෙමනේ. ඔන්න කොටසක් ගිලිලා පාවෙනවා. දැන් මේ අවස්ථාවේදී දෙකක් සමාන කරානේ. නැවේ බර තියෙනවා. W කියලා. ඉහළට උඩුකුරු තෙරපුම තියෙනවා. දැන් ওই දෙක සමාන කරන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. ගිලිලා පාවෙනවා නම් ඕගොල්ලන්ට කරන්න තියෙන ඔය දේ. හරිද? එතකොට සමාන කරනවා නම් බර කොච්චරද දුන්නේ? බර දුන්නේ නෑනේ අපිට දුන්නේ කොච්චරද? 75000යි කිලෝග්‍රෑම් කියලා. ඕක බර බවට පත් කරගන්නම් ගිහලා මේක කීයද වැඩි කරන්නේ? mg නේ.
75,000 වැඩි කරන්න ඕනේ 10යි. එතකොට එනවා නිව්ටන් වලින් බර. ඕක සමානයි නේද ඇති වෙන උඩුකුර තෙරපුමට. එහෙනම් උඩුකුර තෙරපුමත් කීයද? 75,000යි 75,000 නෙමෙයි 7,50,000යි. 7,50,000ක් වෙන උඩුකුරු තෙරපුම නිව්ටන් වලින්. ඔන්න ඔයගේ පොඩි දේවල් තමයි අහන්නේ. හැබැයි අර මූලික දේ තේරුම් ගන්නවා. කෙලින්ම මේ වගේ ප්‍රශ්නයක් දීලා දැන් මෙහෙම නාවක ස්කන්ධය මෙච්චරයි මේ පාර උඩුකුරු තෙරපුම හොයන්නේ කොහොම ඉතින් ඇල්ල හොයාගන්න බෑ අර සම්බන්ධතාවය මතක නැත්තම්. විස්ථාපිත තරල පරිමාවක් වෙනම දුන්න නම් එහෙම මේ විදිහට වෙනවා. එහෙම නැත්තම් මේක ගිලිලා පාවෙනවා කොහොනම් මේක මතක තියෙන්න ඕනේ. W = U කියලා. හරිද? ඒ සම්බන්ධතාවය ඇසුරින් තමයි ඔය වගේ ප්‍රශ්න තමයි සාමාන්‍යයෙන් අහන්නේ. ඒක නිසා දැන් උත්සාහ කරන්න පෙළ පොතේ තියෙන 85 වෙනි පිටුවේ තියෙන අභ්‍යාස ටික කරන්න. ඊට අමතරව තව ප්‍රශ්න ටිකක් හදලා බ්‍රහස්පතින්දට පන්තියේදී කරන්න ටිකක් එකතු කරලා ඉවරලා තියන්න ඕගලන්ට. ඒක නිසා දැන් මොනවද තව ගැටලු නම් ඇති මේ පාඩමේ නම් ගැටලු එනවා. ගැටලු විසඳන්න පුළුවන්ද කියලා විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන බලන්න. දැන් මම පුළුවන් උපරිම විදියට තමයි කළේ. ඉතින් මේ වගේ මාධ්‍යයක් කරනකොට ඉතින් එලා අපි ඉස්කෝලේ කරා නම් ඊට වඩා පහසුවෙන් ඉතින් පුළුවන් ඔයගොල්ලෝ ඉස්සරහ තියාගෙන ඉල්ල පොඩි ක්‍රියාකාරකම් ඇසුරින් කරනවා නම් එහෙම. එතකොට ඉතින් පේරුණාද නැද්ද කියලා ඉල්ල අපිට ඉතින් බලා ගන්න විදියක් නැහැ. ඔයගොල්ලෝම උත්සාහ කරලා බලන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් නම් හරි. අර මම මූලික කියපු කරුණු ටික අවබෝධ කරගෙන තියාගන්න. හරිද? දැන් ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්නකො අපි නවත්තන්න පෙර. එහෙනම් නවත්තමුද එහෙනම්? තෙරුවන් සරණයි ගුරුතුමාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගුරුතුමාට. ප්‍රශ්නයක් දැන් ප්‍රශ්න නැහැ. තෙරුවන් සරණයි.